සිරිලක ඇසි දිසි සරසවි පින්බිම දොරින් දොරට දොර මඩලාවයි. ආයිබෝවන් දොරමඩලාව සංවාදාත්මක හරසරණී. මේ වෙසක් සමයේ දොරමඩලාවෙන් කරන විශේෂ ධර්ම දානමය පින්කම කුමක්දයි අප කල්පනා කළා. කාලීන අවස්ථාවක් හැටියට සලකලා ධම්මපදයේ යලි කියවමු කියන මාතෘකාවෙන් සංවාද මාලාවක් ආරම්භ කරන්නට අප කල්පනා කළා. එහි පළමු පියවර පසුගිය සතියේ විකාශය වුණා. අද විකාශය වන්නේ දෙවෙනි පියවර. මා නැවතත් අපේ විද්වත් මණ්ඩලය හඳුන්වා දෙන්නම්. අපේ ආරාධනෙන් අද දොරමඩලාව සංවාදාත්මක හරසරණීට වැඩම කර සිටිනවා. කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍යපාද දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්කිත ස්වාමීන් වහන්සේ මා නමස්කාර පූර්වකව පිළිගන්නවා. ඒ වගේම සම්මානිත මහාචාර්ය වෛද්‍ය සුමනපාල ගල්මංගඩ සූරින් ගෞරවනීය දොරමඩලාවට පිළිගන්නවා. කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමා. ඒ වගේම වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහත්මයා මනෝ උපදේශකවරයෙක් මනෝ චිකිත්සකවරයෙක් හැටියට ප්‍රකටයි ගෞරවනීය පිළිගන්නවා. කළමනාකරන විශේෂඥ ඵලදායිතා උපදේශක දීපාල් සූර්යාරච්චි මහත්මයාත් ඉතා ගෞරවනීය පිළිගන්නවා. ළමා අපට ධම්මපදයේ නමින් අලුත්ම ග්‍රන්ථයකුත් සම්පාදනය කරලා තියෙනවා දීපාල් සූර්යාරච්චි මහත්මයා. ධම්මපදයේ යලි කියවීම කාලීන අවශ්‍යතාවක් වන්නේ ඇයි? අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මේ සාකච්ඡාවේ මුල් කොටසේදී අපි ගිය සතියේදී කතා කළා ධම්මපදයේ තියෙන වැදගත්කම් පිළිබඳව. එතකොට මේ ධම්මපදයේ එන හැම ගාථාවක්ම ධර්මමය අදහසක්ම ඒකේ සන්දර්භය පසුබිම ගැන කියන කතාවකුත් එක්ක තමයි එන්නේ. ඒ කියන්නේ පරිච්ඡේද නැත්තම් වර්ග විදියට හඳුන්වන පරිච්ඡේද 26ක ගාථා 423ක් තියෙනවා මේ පොත තුළ. එතකොට මේ ගාථා 423ට ඒ ධර්ම කාරණාව ඒ යථාර්ථය පිළිබඳ ජීවිතයේ ලෝකේ යථාර්ථය පිළිබඳ ඒ කාරණාව බුදුරජාණන් වහන්සේට දේශනා කරන්න සිදුවුණු සන්දර්භය පසුබිම කතාව විදියට ඉදිරිපත් වෙනවා. ඒ පොත මුලින් වෙන්නේ පාලි භාෂාවෙන් ධම්මපදට්ඨ කතා කියන විදියට ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ අනුරාධපුර යුගයේදී බුද්ධඝෝෂ කියන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් මේ ධම්මපදට්ඨ කතාව රචනා කරලා තියෙන්නේ. එතකොට දැන් මේකේ තියෙන ඊටාම වැදගත් දේ තමයි අපි අර මුල් සාකච්ඡාවේදී අවධානය යොමු කළා වගේ ඊටාම ගැඹුරු දාර්ශනික කාරණාවක්. ඒ කාරණාව මතක තියාගන්න ඒ සන්දර්භය කියවෙන ඒ පසුබිම කියවෙන කතාවක් සමග මේක ඉදිරිපත් කරාම සමහර වෙලාවට ඕනම වයස් පරිමාවක කෙනෙකුට මේ කතාවේ සාරේ යම් පමණකින් උකහා ගන්න පුළුවන්. දැන් මේකට එක උදාහරණයක් අපි අරගෙන බලුවොත් ධම්මපදයේ තියෙන පළවෙනිම ගාථාව මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය ආදී ගාථාව අපි අරගෙන බැලුවහම මේක ඊටාම ගැඹුරු දාර්ශනික කාරණාවක් කියවෙනවා කියන එක ඊටාම පැහැදිලි. දැන් 423ක් ගාථා එකතුවක් ආවහම මේ 423 ගාථා කොහොමද පෙළගස්සන්නේ? අපි මේක ඓතිහාසික පිළිවෙලට කියන බුදුරජාණන් වහන්සේ මේවා දේශනා කළ පිළිවෙලට පෙළගස්සනවද මාතෘකා පිළිවෙලට පෙළගස්සනවද කියලා විවිධ සාකච්ඡා මේ ධර්ම සංගායනා සමයේ තියෙන්නේ නැති. දැන් පළවෙනියටම ගන්න ගාථාව තමයි මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය කියලා. දැන් අද වුණත් ලෝකේ මිනිස්සු අතර අරගෙන බැලුවොත් ධර්මය හදාරන අය අතර අරගෙන බැලුවොත් ධර්ම සාකච්ඡා කරන අය අරගෙන බැලුවොත් හරිම අපැහැදිලිව තේරුම් ගන්න සහ වැරදියට තේරුම් ගන්න කාරණයක් තමයි මේ කර්ම සංකල්පය. කර්ම සිද්ධ වෙන්නේ කොහොමද? මොන කර්මද බලවත් වෙන්නේ? එතකොට මේ අපි ක්‍රියා කළාම අපි කරන හැම ක්‍රියාවකටම පින්පව් සිද්ධ වෙනවද? ඒවට ප්‍රතිඵල ලැබෙනවද? මේ ආදී කාරණා හුඟ දෙනෙකුට තාමත් හරි අවබෝධයක් නැති කාරණා. දැන් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලේ ඊ타මත්ම ප්‍රකට බුදුහාමුදුරු වගේම ජනප්‍රිය ඒ සමාන කීර්තියක් තිබුණු තව ආගමික දර්ශනයක් තිබුණ ජෛන ආගම. අදටත්
ඉන්දියාවේ දැන් අපි දන්නවා අපි පොත්පත් වලින් ඉගෙන ගන්නවා බෞද්ධ සාහිත්‍යයෙන් ඉගෙන ගන්නවා ආගම් දර්ශන 62ක් තිබුණා බුදු සමයත් එක්ක 63ක් සම්පූර්ණ සංඛ්‍යාව. ඒකෙන් අදටත් ඉතුරු වෙලා තියෙන එක ආගමික දර්ශනයක් තමයි ජෛන ආගම. අදටත් ඔබට ಭಾರತයට ගියොත් ඉන්දියාවට ගියොත් මධ්‍ය ඉන්දියාවට ගියොත් මේ ජෛන ආගමේ විහාර පන්සල් පැවිදි පිරිස් ආදී දකින්න පුළුවන්. මේ ජෛන ආගම ඉගෙනුව එක කාරණයක් තමයි මිනිස්සේ කරන හැම ක්‍රියාවකටම ප්‍රතිඵල තියෙනවා කියලා. මේ හිතන හැම දෙයකටම හැම කායික ක්‍රියාවකටම හැම වාචසික ක්‍රියාවකටම කර්මමය ප්‍රතිඵලයක් තියෙනවා. කර්ම ප්‍රතිඵලයක් තියෙනවා කියන එක. ඒ නිසා තමයි අර ජෛන මුනිවරු සමාදන් වෙන එක වෘතයක් තියෙනවා මුනි වෘතය කියලා එක වචනයක්වත් කතා කරන්නේ. කවදාවත් වචනයක්වත් කතා කරන්නේ. ඊට පස්සේ ගමන් කරනකොට තමන් යන මාර්ගය පිරිසිදු කරගෙන යන්නේ ඉන්න ජීවීන්ට හානි වෙන නිසානේ. අර බෞද්ධ භික්ෂුන් වහන්සේලාට තියෙන අටපිරිකර වගේ ජෛන භික්ෂුවකට තියෙන ප්‍රධාන පරිස්කාර දෙක එකක් තමයි පෙරහන් කඩේ අනිත් එකට පුංචි කොස්සක් තියෙනවා තමන් යන පාර පිරිසිදු කරගෙන යන. එතකොට මේ කර්ම සිද්ධ වෙන්නේ කොහොමද? මොන කර්ම වලටද ප්‍රතිඵල ලැබෙන්නේ? මේ ජීවිතේ හරි සංසාර ජීවිතේ හරි අපිට මොන කර්මද නැවත ප්‍රතිඵල ගෙන දෙන්නේ? මේ මහා සංකීර්ණ දාර්ශනික ප්‍රශ්නයට මේ ධම්මපදයෙන් පළවෙනි ගාථාවෙන්ම පිළිතුර සපයලා තියෙනවා. පිළිතුර සපයලා තියෙන්නේ මනස මූලික වන, චේතනාව මූලික වන, හිතලා කරන, තීරණය කරලා කරන, තමන් දැන කරන ක්‍රියාවලට තමයි කර්මමය ප්‍රතිඵලයක් කර්මයක් උපදින්නේ කර්මයේ ප්‍රතිඵලයක් විදිහට ලැබෙන්නේ. ඒතර මේක පැහැදිලි කරන්නේ කොහොමද? අර චක්කුපාල මහරහතන් වහන්සේගේ කතාවෙන්. ඒක හැම කෙනෙකුටම මතක තියෙන අපේ සමාජයේ ඉතාම ප්‍රචලිත කතාවක්. චක්කුපාල මහරහතන් වහන්සේ සක්මන් කළා. සක්මන් කරමින් හිටිය ආරාමේ බාහිර සක්මන් මළුවක සක්මන් කරමින් ඉන්න තැන උන්වහන්සේ උපතින්ම අන්ධ කෙනෙක්. එතකොට උන්වහන්සේගේ පයට පෑගිලා පුංචි සත්තු බැසි කාලෙන් පස්සේ නැති වෙලා තිබුණා. එතකොට මේක දැකපු මේ උවසුවසියෝ මේක දැකපු අය පන්සලට ආපු අය බණ අහන්න ආපු අය බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආපු අයට මේක විශාල ප්‍රශ්නයක්. රහතන් වහන්සේ නමක් සක්මන් කරනවා. සක්මන් කරන මහ රහතන් වහන්සේගේ පයට පෑගිලා මේ සත්තු ඝාතනය වෙලා තිනවා. බොහෝම ඉක්මනින් මේක ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට සැලකලා. බුදුරජාණන් වහන්සේට සැලකරාම බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී කළා ඔය මහරහතන් වහන්සේ ධානයකට සමවැදිලා සක්මන් භාවනාවේ යෙදලා ඉන්නවා. උන්වහන්සේ ඒ තමන්ගේ පයට පෑගිලා සත්තු ඒ විදිහට මිය යනවා කියන කාරණේ උන්වහන්සේගේ අවධානයට යොමු වෙච්ච කාරණයක් නෙමෙයි. මේ පසුබිම අවධානයටගෙන කර්ම සංකල්පය කර්මවලට ප්‍රතිඵල ක්‍රියා උපදින ආකාරය කොහොමද අපි තේරුම් ගත යුත්තේ කියන එක මේ ගාථා දෙකෙන් පැහැදිලි කරනවා. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමය මනසාචේ පදුට්ඨේන දුෂ්ට මනසකින් දූෂිත මනසකින් කිලුටු මනසකින් කරන ක්‍රියාවකට තමයි පාප ක්‍රියා සිද්ධ වෙන්නේ. මනසාචේ පසන්නේන ප්‍රසන්න මනසකින් කෙලෙස් යටපත් කරගත්ත මනසකින් පිරිසිදු මනසකින් සිද්ධ කරන ක්‍රියා තමයි යහපත් ප්‍රතිඵල දෙන ක්‍රියාවන් බවට පත්. මේ කියන මූලික න්‍යායාත්මක සංකල්ප දෙක තේරුම් ගන්න අපිට පසුබිම් කතාවක් දෙනවා. හැම කතාවකම මෙහෙමයි. ඒ නිසා ධම්මපදය දැන් අපි මේ සාකච්ඡාවේ තේමාව විදියට ගත්තේ ධම්මපදය නැවත කියවමු කියලා. මේ අහන දකින්න පිරිස අතරේ පළවෙනි වතාවට ධම්මපදය කියපු අය කී දෙනෙක් ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. ඒ වගේමයි ධම්මපදයේ කියවුවත් මට සැකයක් තියෙනවා මේ කියන කාරණා තේරුම් ගැනීම හැකියාව තියෙන අය කී දෙනෙක් ඉන්නවද කියලා. ඒ ප්‍රශ්නේ අනුරාධපුර යුගෙත් සමහර විට තියෙන්නේ නැති. ඒ නිසා මේ පසුබිම් කතා සමග මේ තියෙන සන්දර්භීය කතා සමගම ගාථාවන් සහ එහි අර්ථය තේරුම් ගන්න බොහොම විවේක බුද්ධියෙන් කියවලා උත්සාහයක් ගන්න පුළුවන් නම් මම හිතනවා ජීවිතය පිළිබඳවත් ලෝකයේ පිළිබඳවත් ලෝක ස්වභාවය පිළිබඳවත් තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිර්මල ධර්මයේ පිළිබඳවත් අවබෝධයක් ලබා ගන්න නියුණු සැනසුණු සාන්ත සුන්දර සිතක් ගොඩනගා ගන්න හොඳ ආධ්‍යාත්මික උත්සාහයක් ගන්නට මේ ධම්මපදයේ නැවත කියවීම මේ වෙසක් සමයේ Tamanට ආරම්භ කරන්න පුළුවන් සම්මා වායාමයක් විදියට අපිට කල්පනා කරන්න පුළුවන්. ධම්මපදයේ ගාථාවලට නිධාන කතාවක් තියෙනවා.
ඒ වගේමයි ධම්මපදයේ ගාථා පදනම් කරගෙන පසුකාලීන සාහිත්‍යයක් බිහි වෙලා තියෙනවා. සමහර කතන්දරවලට, සමහර කවිවලට, සමහර ගීතවලට, සමහර නිර්මාණවලට පසුබිම තියෙන්නේ ධම්මපදයේ ගාථාවක. දැන් ලෝවැඩ සංගරාවේ කරන කලට පව් මීරිය මීසේ කියලා ලියවිලා තියෙන්නේ මදුවා මඤ්ඤති බාලෝ කියන ගාථාව නේද අපේ හැමදෙරේ ඒක ඇසුරින් තමයි ලියවිලා තියෙන්නේ. ඒ වගේනේ නූතන සාහිත්‍යයේ පව මේ ධම්මපදයෙන් ගත්තයි කියලා නැතුවට සමහර මම දැකලා තියෙනවා සිනමා කෘති. සමහර ටෙලි නාට්‍ය, සමහර වටිනා ගීත පසුබිමේ තියෙන මේ ධම්මපදයේ තියෙන පාට. ලෝකේ බුදුදහම මේයි නොදන්නා කෙනෙකුට දෙන්න පොතක් නම් කරන්නටයි කිව්වොත් ඒ මුලටම එන පොත තමයි පුස්තකය තමයි ධම්මපදේ. ලෝකේ වැඩිම භාෂා ගණනාවකින් අර්ථ විවරණය වෙලා පළ වෙලා තියෙන මුද්‍රණය වෙලා තියෙන බෞද්ධ පොතත් ධම්මපදේ. බුදුදහම මේයි පෙන්වා දෙන්න පුළුවන් හකුලුවා පෙන්වා දෙන්න පුළුවන් සාර සංග්‍රහයක් නම් කරන්නටයි කිව්වොත් අපි ඕනෑම කෙනෙකුට නම් කරන්න පුළුවන් පොත පුස්තකය තමයි ධම්මපදේ. තව ගණනාවක් තියෙනවා. ත්‍රිපිටකය කියපුවාම හරි පුළුල් ලොකු ශාස්ත්‍රීය ලොකු ග්‍රන්ථයක්. හැබැයි ධම්මපදයේ සාර සංග්‍රහයක්. ඒ ධම්මපදයේ ගැනයි මේ විශේෂ දොරමඩලාව වැඩසටහන සංවිධානය වෙ තිබෙන්නේ අපේ සම්මානිත මහාචාර්යතුමා. ඔව්. මම හිතනවා අපේ හාමුදුරුවෝ ඒ ධම්මපදේ ධම්මපදට්ට කතාව ගැන කතා කළා. මොකද මම ඇත්ත වශයෙන් අර මුලින්ම සාකච්ඡාවේදීත් මාතෘකා මේ පැහැදිලි කළේ ඒ තමයි දෙවෙනි කියවීම. ඒ කියන්නේ අපේ බුද්ධඝෝෂ ධම්මපාල උපසේන මහානාම ආදී ඒ අටුවාචාර්යයන් වහන්සේලා කළේ අර බුද්ධ දේශනාව ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේනේ ධම්මපද ගාථා තියෙන්නේ. ඒක ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ සමාජයට ගැලපෙන විදිහට කතාන්දර තුලින් මේක පැහැදිලි කළා. කියෙව්වා. නේ? ඒ කියන්නේ දැන් හැම ධම්මපද ගාථාවකටම කතන්දරයක් තියෙනවා නේ. ඉතින් හරි පහසුයිනේ. ඒක තමයි ඒ කියවීම. දැන් අද අපිට මේක ආයෙ කියවන්න ඕනේ. ඒක තමයි අර වෛද්‍යාචාර්යතුමා කිව්වේ. අර මේ ධම්මපදයේ ගාථාවක් කියලා ඉවරලා අර කෙනෙකුගේ ලෙඩේ සනීප උනායි කිව්වේ. එතකොට දැන් මේ දීපාල සූර්යාරච්චි මහත්තයා මේ කරන්නේත් ඒක. මේ අද ළමා සමාජයට මේක දෙනවනේ. එතකොට මං මෙතනදී මේ කතා කරන්න හදන්නේ මේ වගේ මේ ඔය දෙවෙනි කියවීම ඔය අපේ හාරු සඳහන් කරපු මේ අටුවාවල ඔය කතන්දරයට අමතරව ඒක ඇතුළෙම දානවා අර්ථ විග්‍රහයක්. ඒ කියන්නේ දැන් මේවා කවිනේ. එක අතකින් බලපුවම සිංහලෙන් ගත්තොත් එහෙම මේ ගාථා කියන්නේ කවි. කවියක තියෙන්නේ බොහෝම අර පරිස්සමෙන් තෝරාගත්තු වචන කීපයකින් තමයි මේක ප්‍රකාශ කරන්නේ. මේවට තියෙනවා හරි භාවික අර්ථ. ඒ කියන්නේ මේ වචන දෙක තුනකින් මුළු කතන්දරයක් කියවෙනවා. ඒකත් හරි වැදගත් වෙනවා මේවා නැවත කියවීමේදී. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් දැන් විමල් දිසානායක මහත්මයාගේ අර තියෙනවා අර කවි නිසඳසක් පිරුවානා පොත් වහන්සේ කනප්පුවේහි පෙරලී ඇත. ගේ වටේට මිදුල පුරා වේලුණු කොළ ඒ මේ අත විසිර තිබේ. ගේ පිළිකන්නේ බල්ලෙක් උඩු බුරනු ඇසේ. දැන් මේ වචන කීපෙන් කියන්නේ මොකද? මෙතන උපාසකම්ම කෙනෙක් හිටියා. දැන් උන්ද මැරිලා. දැන් උන්ද ඉඳද්දි මේ පිරුවානා පොත් වහන්සේ පිරිත් කියනවා. ඒක දැන් පෙරලිලා කනප්පු උඩ තියෙනවා. දැන් වටේ කොළ වැටිලා කියන්නේ එයා දැන් නැහැ. දැන් අතු ගන්න කෙනෙක් නැහැ. ඉඳ හිට බල්ලෙක් උඩු පුරනවා කියන්නේ දැන් ඒ ප්‍රදේශෙම පාළුයි. ඉතින් මේ විශාල කතන්දරේ කිව්වේ වචන කීපකින්නේ. ඔන්න ඔය කියන ගුණය ධම්මපදේ ගාථාවලත් තියෙනවා. ඒක පේන්නේ ධම්මපදට්ට කතාව කියවුවාම. දැන් මං ඔය මේ ගාථාවෙම ඉස්සරලා පටන් ගන්නම්කෝ. දැන් ඕකේ තියෙන්නේ මොකද්ද? දැන් ඔය හොඳ නරක ක්‍රියාවයි හොඳ ක්‍රියාවයි දෙකක් නේ තියෙන්නේ. දැන් මනෝපුබ්බංගමා ධම්මා කියන එකේ. එතකොට පළවෙනි ගාථාවේ තියෙන්නේ චක්කංව වහතෝ පදං. බලන්නකෝ චක්කංව එතන ඉතින් සංධියක් වෙලා තියෙනවා. වහතෝ පදං වචන තුනනේ. මේ වචන තුනට තමයි අපි කියන්නේ මේ ගොනාගේ පයානුව යන කරත්ත රෝදේ මෙන්. තමන් කරන අකුසල කර්ම තමන් පසුපස එනවා. නේ? දැන් මේකේ වෙනස මේක. ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ මිනිස්සෙකුට
චක්කංව වහතෝ පදං කිව්වහම ඇතිවෙන අදහස් ටිකයි අද පාලි භාෂාව ඉගෙන ගන්නතු කෙනෙකුට මේ වචන තුනෙන් අදහස් වෙන ටිකයි වෙනස්. දැන් අද අපි පාලි භාෂාව ඉගෙන ගත්තාම අපි අර සංස්කෘතික පසුබිමේ නෑනේ. ඒ හින්දා මට මතක් වෙන්නේ ගොනාගේ කකුලයි කරත්ත රෝදෙයි තමයි. අර එදා හිටපු ඉන්දියානු සමාජ මිනිහෙකුට එහෙම නෙමෙයි. ඔය වචන තුන කියවෙනකොට චක්කංව වහතෝ මුළු කරත්තෙම පේනවා. ඇයි දැන් ඒ කාලේ ගමනාගමනේ තිබුණේ කරත්ත වලින්නේ. දැන් මුළු කරත්තෙම ගමන් කරන විලාසය තමයි හිතේ මැවෙන්නේ. දැන් අටුවාව කියනවා ඔය අදහස තමයි මේකට ආරෝපණය කරන්න ඕන. ඒ අනුව ගත්තහම දැන් ඒක විස්තර කරනවා. දැන් මෙතන ඉස්සරලා කියන්නේ මනසාචේ පදුට්ටේන. දූසිත මනසකින් යම් කෙනෙක් ක්‍රියා කරපුහම. දැන් ඉස්සර වෙලාම අපි දැන් අද පැහැදිලිව දන්නවා අපි අතින් වැරද්දක් වුණහම. එයා කරන්නෙම මොකක්ද ඉස්සරලාම මඟ ඕක කළේ නෑ කියනවා. ඒ කියන්නේ මේකෙන් ගැලවෙන්න හදන. නේ? එතකොට ගොනා කරත්තේ බැන්දහම බෝංලීයට බෙල්ලට මේක දාලා බැන්දහම ගොනා ඇයි ඔය අදින්නේ? මේක ගලවගෙන යන්න. නැතුව අපි ගොනා මේ උදව්වට නෙවෙයි. ඒ කියන්නේ ගොනා බලන්නේ දැන් මේක කොහොම හරි ගලවා ගන්න. ඒකට නෙමෙයි අදින්නේ. ආන් ඒ වගේ තමයි මිනිහෙක් වැරද්දක් කරපුවාම නිතර ඕක මං කළේ නෑ කියලා මේකෙන් ගැලවෙන්නමයි හදන්නේ. ඒකයි අතෙන්ට සමාන වෙන්නේ. නැතු මේ රෝදෙයි කකුලයි විතරයි නෙමෙයි. එතකොට දැන් මේකෙන් ගැලවෙන්න මෙයා නොයෙක් જાති කරනවා නේ. දැන් හැමදේම කරනවා. මම ඉතින් අනේ බලන්නකො මට අර එහෙම මේ වැරදි චෝදනාවක් කරලා දෙන්න මං ඕක කරේ නෑ. මොකක්ද ඒ බොරුව කියලා. දැන් එයා හැම උත්සාහයක්ම දරනවා. හැබැයි මේකෙන් ගැලවෙන්න බෑ. ඒ වගේ තමයි ගොනා දැන් මේක ගැට ගහපුවාම ඉස්සරහට ඇදගෙන යනවා මේකෙන් දැන් ගැලවෙයි කියලා. අනේ ගැලවෙන්නේ නැහැ. ඒ යන්න මොකද වෙන්නේ? බෙල්ල තුවාල වෙනවා බෝන්ලියට. ඊළඟට ගොනාට කරන්න තියෙන අනිත් වෙලේ තමයි පිටිපස්සට යන එක. මේකෙන් ගැලවෙන්න නම්. දැන් ගොනා පිටිපස්සට යන්න ගියොත් කකුල හැප්පෙනවා රෝදේ. ඒ නිසා අකුසල කර්මයක් කරලා මොනතරම් උත්සාහ ගත්තත් ගැලවෙන්න මේකෙන් ගැලවෙන්න නම් බෑ. හරියට අර කරත්තේ බැඳපු ගොනාට වගේ. දැන් බලන්නකො කොච්චර ලස්සනද කියලා මේ අදහස නේද? එතකොට ඕකේ තවත් තියෙනවා ඒ දාර්ශනික අර්ථයක් තියෙනවා. දැන් ඕකේ අටුවාව ගත්තාම ඕක මේ මහාචාර්ය අපේ අභාව ප්‍රාප්ත මේ දොරමඩලාවේ ප්‍රධාන සම්පත්ධාරියෙක් වන මහාචාර්ය කාලෝපොන්සේක මහත්මයාත් මාත් එක්ක ඕකට තර්කයක් කරා මේ මෙතනදී. මොකද දන්නවද? ඕකේ තියෙනවා පොඩි ප්‍රශ්නයක්. මනසාචේ පදුට්ටේන දූසිත හිතකින් භාසතිවා කරෝතිවා කියයි නම් හෝ කරයි නම්. දැන් කියයි නම් කියන්නේ දූසිත හිතකින් කියන්නේ මොනවද? බොරු කීම, කේලාම් කීම, පරස වචන කීම, ඊස් වචන කීම. හතරයිනේ. කරයි නම් කීවේ සතුම් මැරීම, හොරකම් කිරීම, කාමයේ වර්ධව ඇතිරීම. මේ අටුවාවේ තියෙනවා මේ. අකුසල කර්ම 7නේ තියෙන්නේ. එතකොට අකුසල කර්ම 10ක් තියෙනවානේ. කෝ අනිත් තුන. ඔන්න ගැටලුව. එතකොට මහාචාර්ය කාලෝපොන්සේක මහත්තයා ඒක තමයි අපි කියන්නේ භෞතික හැම දෙයක්ම මානසික නෑ. ඔන්න ඔය ප්‍රශ්නෙට ආවනේ මෙතන. එතුමා ඕක තර්කයක් ආව බලන්නකෝ දොරමඩලාවක් අරගෙන. ඒ කියන්නේ උතනත් කියන්නේ එතකොට කායික වාචසික විතරයි. මානසික කියලා දෙයක් නෑ. එයා මේ මැටීරියලිසම් නේ. මට හොඳට මතක් වුණා මේ අටුවාවේ තියෙන කතාව. අටුවාව කියනවා නෑ අකුසල කර්ම 10ම මේකේ කියවෙනවා. කොහොමද? දූසිත හිතකින් අභාසන්තෝ අකරොන්තෝ. දූසිත හිතකින් කතා කරන්නෙත් නැත්නම් ක්‍රියා කරන්නෙත් නැත්නම් ඒ වෙලාවට මානසික අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි කියන තුන සිද්ධ වෙනවා. එහෙමයි අකුසල මානසික අකුසල කර්ම තුන මෙතෙන්ද එන්නේ. කියන්නේ දූසිත හිත තියෙනවා හැබැයි ක්‍රියා කරන්නෙත් නැහැ කතා කරන්නෙත් නැහැ. එතකොට කායික වාචික ඒවා නැහැනේ. ඒ වෙලාවට මානසික ක්‍රියා සිද්ධ වෙනවා කියලා. එතකොට 10ම එකතු වෙනවා. ඒ නිසා මෙතන 10ම තියෙනවා කියලා. බලන්නකො ඒක අර ඒ කාලේ එව්වටත් ඒ උපදෙස් දීලා තියෙනවා. ඊළඟට දැන් මම ඊයේත් ඔය පාංශකූලයකට සම්බන්ධ වුණා. අපේ හාමුදුරුවෝ නිතරම කියන ගාථා දෙකක් තියෙනවා ධම්මපදයේ පාංශකූලේදී. අනිවාර්යෙන් කියනවා. එකක් තමයි අර
අචිරං වතයන් කායෝ පටවින් අදි සෙස්සති චුද්ධෝ අපේත විඤ්ඤාණෝ නිරත්තංව කලින්ගරං කියලා. මේ ශරීරයෙන් මේ විඤ්ඤාණය අයින් වෙලා ගියන් පස්සේ මේක මේ නිරත්තංව කලිය වැඩකට නැති දර කෑල්ලක් වගේ කියලා. දැන් ඔය තේරුම් වල තියෙන්නේත් එහෙම. මේ ශරීරයේ මේ පණ නැතුව ගිහිල්ලා මැරුණාම මේක වැඩකට නැති දර කෑල්ලක්. දැන් ඔතන මට ගැටලුවක් ආවා ඔය ධම්මපදයේදී මේ වැඩකට නැති දර කෑල්ල මොකද්ද? කියන්නේ දර කෑල්ලක් වැඩකට නැති වෙන්න බෑනේ. දර කෑල්ලක් නම් දැම්මනේ ලිපේ දාන්න පුළුවන් යන්නේ. ඉතින් වැඩකට නෑ කියන්නේ. ඒක වෙන්න බෑ. වැඩකට නැති දර කෑලි තියෙනවා. ඒ උපමාවක්. වැඩකට නැති දර කෑල්ලක් කියන්නේ උපමාවක්. අලුත් උපමාවක් මේ හදලා. මේ වැඩ නිකන් දර කෑල්ලකට උපමා කරන්න බෑ මිනිහාගේ මල සිරුර. වැඩකට නැති දර කෑල්ලකටයි උපමා කරන්න ඕනේ. ඒකයි. ඒක ඉතින් අටුවාව හරි ලස්සනට කියනවා. මොකද දන්නවද? දැන් ඉස්සර මිනිස්සු යනවලු මේ ගස් කපන්න කැලි. පොරෝ අරගෙන අරම අරගෙන යනවලු. ඔය යනවා සමගම අර ගමේ ඉන්න කොල්ලෝ පැටික්කියෝ ටිකත් මලු පිටවල් අරගෙන ඒව මේව අරගෙන ඒ පිටිපස්සෙන් යනවා. මොකටද දර අරන් ඉන්න. දැන් අරක කපාපුවාම අර කපන කොටත් කෑලි විසි වෙනවනේ. ඒවත් එකතු කරගන්නවා. අර දැන් ඒගොල්ලෝ ගන්නේ අර ගහේ හොඳ හරිය විතර ලොකු හරියනේ. අර අතු කෑලි කොළ දැන් කොළ ටික ගේනවා සත්තුන්ට කන්න දෙන්න. අර ලිපේ දාන්න පුංචි දර කෑලි ඔව්ව ගේන්න තමයි අර පිටිපස්සෙන් අර කට්ටිය යන්නේ. දැන් ගහ කියන්නේ ගහ මිනිහෙක් වගේ. මේ මහා පෞරුෂයක් තියෙන එකක් නෙමේ ගහ. මේක ඉතින් හරි සම්භාවනීය විදිහට මෙහෙම ඉන්නවා. අපිත් ඒ වගේ තමයි ජීවත් වෙලා ඉන්නකොට. මැරුණෙන් පස්සේ මේක ගහ වැටෙනවනේ. හැබැයි අපි එච්ච ගහ තරම් වටින්නේ නැහැ කියන්නයි මේ කියන්නේ. දැන් මිනිස්සු ගහ කපනවා. කපපුවාම අර කියන කොල්ල කොරුට්ට ඔක්කොම ටික අරම්මලා අර මලු පිටවල් වලට අරව සේරම කෑලි දා ගන්නවා. අර මිනිස්සු අර කපලා අයින් වෙන කෑලි ඔක්කොම ගන්නවා. කොලත් ගන්නවා. සේරම අරගෙන පොඩ්ඩක්වත් ඉතුරු කරන්නේ නැහැ ගෙනියනවා. ගස් කපාපු මිනිස්සු අර ලොකු කඳ කෑලි වලට කපලා ඌ අරයි යනවා. මොනම දෙයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි මිනිහෙක් මැරුණාම අටුවාව අහනවා අනේ මට ඔය ඇඟිල්ල දෙන්න, ඔය නාහෙ මට දෙන්න, මට ඔය කන දෙන්න කවුරුවත් ඉල්ලනවද? නැත. ඒකයි මේක වැඩකට නැති දර කෑල්ලක් වගේ කියන්නේ. ඉතින් මේක යන්නේ මේක ගහක් තරක්වත් වටින්නේ නැහැ. දැන් ගහක් කපපුවාම මේකේ මේ ප්‍රයෝජනෙට ගන්නවනේ මේ සේරම. මිනිහාගේ එහෙම වෙන්නේ නැහැ. ඔන්න ඕක. ඉතින් ඒ වගේ හරි මේක අර පුළුල් සන්දර්භයක් තියෙනවා කතාවේ. කතාවත් එක්ක ගත්තහම ඊළඟට දැන් ඔය මේ ඕකේ තව තියෙනවා මේ බොහොම දාර්ශනික අර්ථ. මම ඒව ටිකට පස්සේ ඊළඟ වතාවට කියන්නම්. ඔය ධම්මපද ගාථාවල ඔය කියන මේ කතා සන්දර්භයයි අර කියන විස්තරයයි ගත්තහම දැන් මොකද ඔය අපිට අද වුණත් ඇත්ත වශයෙන්ම දැන් කවියක් වගේ දෙයක් අපි අර්ථකථනය කරද්දී රස විඳිද්දී ඔය විදිහට තමයි අපි ගන්න ඕනේ නේද? ඒ මොකද අර ඒකේ ඒ පසුබිම සන්දර්භයත් එක්කලා ගත්තාම තමයි ඒ කාලේ අර තිබිච්ච පසුබිමත් එක්ක සංසන්දනය කරනකොට තමයි අපිට අද පසුබිමටත් ඒක ගලපන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා ඔය හැම ගාතාවකම ඒ තියෙන සම්බන්ධය අපි ගත්තාම මේ මම හිතන දැන් හිතන්නකො මෙන්න මෙහෙම එකක්. දැන් අර තියෙනවා මහා වරාහෝව නිවාප පුට්ටෝ. හරි. ඒ කියන්නේ මන්සානි තස්ස වඩ්ඩන්ති පඤ්ඤා තස්සන වඩ්ඩති. ඒ කියන්නේ මේ මිනිස්සු අර මෝඩ මිනිස්සු. ඒ කියන්නේ මේ මිනිස්සුන්ගේ බුද්ධිය වැඩෙන්නේ නැහැ ශරීරයේ වැඩ. මහා ගසු මහා ගොඩක් කනවා. හැබැයි ඒ මිනිස්සුන්ගේ මේ ශරීරයේ වැඩෙනවා මේ බුද්ධිය වැඩෙන්නේ නැහැ. හරියට කොයි වගේද මේ මහා වරාහෝව නිවාප පුට්ටෝ. අර ඌරු අර කුණු ගොඩවල් කාලා අර මහත් වෙන්නේ ආන් ඒ වගේ නේ. එතකොට මේ දැන් ඌරා කියන ඒ උපමාව අදත් ගන්න පුළුවන් අද සමාජෙත් නේද? එහෙම ඒවා තියෙනවා. ඒ කියන්නේ අපිට ඒකේ තියෙන සමාජය එදා තිබිච්ච ඒ සමාජයෙන් ගත්තු උදාහරණ අද සමාජයට හුඟක් ආරෝපණය කරගන්න පුළුවන්. මොකද ධම්මපදයේ උපමා මේක මේ අපේ විශ්වවිද්‍යාලයේම ඉස්සර උගන්වපු අපේ හාරෝ නම් දන්නේ නැතුව ඇති මේ ඒ නෝනා මහත්මියක් හිටියා අපේ අංශේ.
එතුමියගේ මං හිතන්නේ M.Phil එක කරලා තියෙන්නේ ධම්මපදයේ උපමා පිළිබඳව. ඒ කියන්නේ ඒ උපමා ඒ තරම් ගොඩාක් ඕකේ තියෙනවා. ඉතින් ඒ වගේම තමයි දැන් බලන්න අර අපේ සමාජයේ ජීවත් වෙන පුද්ගලයෙක් අපි රහත් භාවයට අරවට මේවට යනකොට ඇති වෙන තත්ත්වේ නේද? මේ පදුමංව තෝයේන අලිම්පමානං නේ. හරියට අර තියෙන්නේ මේ එතන අර ගාතාවක්ම තියෙනවානේ පොකුණයි පොකුනේ මේ නෙළුම් මල හැදිලා උඩට එනවා නේද? මේකේ තියෙන අර මේ ජරා වතුර මඩ ඒවයේ නැති ගුණයක් මේ මලේ තියෙනවා, ලස්සන සුවඳක් තියෙනවා, ලස්සන පාටක් තියෙනවා නේද? අන්න ඒ වගේ. එතකොට මේ ඒ අර කෙනෙකුගේ ජීවිතයට ගන්න පුළුවන් ආදර්ශ. දැන් පදුමංව තෝයේන අලිම්පමානං කියලා කියන්නේ මේ නෙළුම් කොලේට වතුර දාපුවාම ඒක කොහෙවත් ඇලෙන්නේ නැහනේ. නමුත් හැම තැනම යනවා. හැබැයි ඒ වගේම තමයි අර සමාජයේ අපි කොයිතරම් කටයුතු කළත් ඒ සමාජෙත් එක්ක ඇලෙන්නේ නැතුව. දැන් ඒකට තියෙන අනිත් හොඳම ලස්සන උපමාව තමයි අර මේ පානිම්හි චේ වනෝනාස්ස හරෙය්‍ය පානිනා විසක්. ඉතින් අතේ තුවාලයක් නැත්නම් විස අතින් ඇල්ලුවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. විස ඇතුළට යන්නේ නැහනේ. නේ? ඒ වගේ අර අපේ එදිනෙදා ජීවිතයෙන් ගත්ත උදාහරණ. ඕකටම කියනවා දැන් සමහර විද්වතුන් කියනවා මොකද බුදුහාමුදුරන්ගේ ධර්මයේ වඩාත්ම ජනප්‍රිය වුණේ ඔය හේතුව නිසා. දැන් අපේ සම්භාවනීය හින්දු සාහිත්‍ය අරම ගත්තාම ඔක්කොම දිව්‍ය ලෝක රජමාලිගා අරවයි මේවයි තියෙන උපමා තියෙන්නේ. නමුත් බුදුහාරෝ මෙන්න මාලාකාරය යතාපි පුප්පරාසිම්හා කෛරා මාලා ගුණේ බහු ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලම් බහුනේ. හරියට මාලා කරුවෙක් එක එක මල් ගොතලා ලස්සන මල් මාලාවක් හදන්න වගේ මේ අපි උපන්නහමත් පින්දහම් කරන්න ඕනනේ. අන්න ඒ වගේ. ඉතින් ඒ වගේ අර එදිනෙදා ජීවිතයට බොහෝම ගැළපෙන උපමා රූපක ඒවා මේ කතාන්දර මාර්ගයෙන් සිද්ධි මාර්ගයෙන් ඉතාම මේ සරල විදිහට මේ ධම්මපදයේ ධම්මපදට්ට කතාවෙන් මේවා පැහැදිලි කරලා තියෙනවා. මම හිතනවා ඒක අපේ නැවත කියවීමකට ඉතාම උදව් වෙනවා අපිට අද කියවීමකදී මේ තියෙන විස්තර. ධම්මපදය අඳුරෙන් ආලෝකයට යන්ට අපට පහන් ටැඹක් හැටියට එළිය දෙනවා. අන්ධකාරයේ නම් ඉන්නේ එළිය පෙන්වන්නේ ධම්මපදයේ. ලෝකයට දෙන්න පුළුවන් ආලෝක ධාරාව ධම්මපදය. විවිධ භාෂාවලින් ලෝකේ පුරා කියවා තියෙන බෞද්ධ පුස්තකය තමයි ධම්මපදය. කාලීන අවස්ථාවක් හැටියට සලකලා අද තියෙන මේ සංකීර්ණ ගිනි ගොඩවල් වගේ ප්‍රශ්නවලටත් පිළිතුරු තියෙනවා කියලා හිතනවා. මේ කතා කරගෙන යනකොට තමයි වැටහෙන්නේ කෙටි කාලීන විසඳුම් වගේම දිගු කාලීන විසඳුනුත් අද මේක ඇතුලේ තියෙනවා. මේ ගිනි ගන්නා ලෝකයේ නිවා සුවපත් කරන්ට කෙනෙකුට උමනා නම් අතට දෙන්න ඕන ධම්මපදේ. දරුවගේ අතට දෙන්න ඕන. මොකද දරුවගේ පෞරුෂත්වය හදන්න ඕන නම් අවිනිශ්චිත අනාගතයක් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් දරුවගේ ආධ්‍යාත්මය ශක්තිමත් කරන්න ඕන. පෞරුෂත්වය හදන්න ඕන. පෞරුෂත්වය හදන්නට නම් ධම්මපදේ අතට දෙන්න ඕන. අතට දීලා විතරක් මදි. ওই ගේම් ගහන වෙලාවේ ධම්මපදේ කියවන්ටයි කියලා පුරුදු කරන්න ඕන. ඒක කාලීන අවශ්‍යතාවක් හැටියට සලකලයි අපි මේ දොරමඩලාව සංවිධානය කළේ. සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි. ධම්මපදයේ යලි කියවීම අදට වැදගත් ඇයි කියන කාරණාව අප කතා කරමින් හිටියා. වෛද්‍යතුමා? ඔව්. අසන්ත මහත්තයා දැන් මම කල්පනා කරේ දැන් අපේ දීපාල් සූර්යරාජ් මහත්තයාගේ පොතේ තව ලස්සන අදහසක් තියෙනවා. අක්‍රෝධයෙන් ක්‍රෝධ කරන්නා දිනිය යුතුයි. මේක තියෙන 78 වෙනි පිටුව. අසත්පුරුෂයා සත්පුරුෂ කමින් දිනිය යුතුයි. මසුරා දීමෙන් ත්‍යාගයෙන් දිනිය යුතුයි. බොරු කියන්නා සත්‍යයෙන් දිනිය යුතුයි. දැන් මේක තමයි බුද්ධ භාවිතාව. මම හිතනවා මේ බුදුහාමුදුරන්ගේ වාක්‍ය තමයි මේක. දැන් එතකොට දැන් අපිට තියෙන ප්‍රශ්නේ දැන් අපි බෞද්ධ සමාජයක ජීවත් වෙන පුරවැසියෝ. අපි බෞද්ධයෝ.
එතකොට හසන්ත මහත්තයා දැන් මේ කියන ධම්මපදයේ එන මේ මහා ශ්‍රේෂ්ඨ අදහස අපි මේක භාවිතා කරනවද? මේක මහා ශ්‍රේෂ්ඨ ගැඹුරු අදහසක්. හැබැයි බෞද්ධයා මේ සංකල්පයේ භාවිතා නොකිරීම නිසා සමාජය තුළ දැවැන්ත ඛේදවාචකයක් වෙලා තියෙනවා. මම කැමතියි මගේ පළවෙනි ස්ලයිඩ් එකට පොඩ්ඩක් යමු වෙන්න. මෙතන දැන් හසන්ත මහත්තයා දැන් අපිට හැම වෙලේම අවශ්‍ය වෙනවනේ චර්යා වෙනස් කරන්න. දැන් දෙමව්පියෝ බලනවා දරුවන්ගේ චර්යා වෙනස් කරන්න, පෙම්වතා බලනවා පෙම්වතියගේ චර්යා වෙනස් කරන්න, ස්වාමියා බලනවා බිරිඳගේ චර්යාව, බිරිඳ බලනවා ස්වාමියාගේ චර්යාව, ගුරුවරු බලනවා දරුවන්ගේ. මෙහෙම චර්යා වෙනස් කරගන්න අපිට ඕන. එතකොට අපි නොගැලපෙන චර්යා නැති කරන්න හදනවා, ධනාත්මක චර්යා දියුණු කරන්න හදනවා, ඒ වගේම තමයි නව චර්යා ඇති කරන්න, සමහර චර්යා සාමාන්‍ය මට්ටමට ගෙන එන්නත් හදනවා. ඒතර මේ සඳහා අපි භාවිතා කරනවා ක්‍රමවේද. මේ සඳහා අපි විවිධ ක්‍රමවේද භාවිතා කරනවා. ඒතර දැන් නූතන මනෝවිද්‍යාවේ හසන්ත මහත්තයා මේක පෙන්වුවොත් දෙවෙනි ස්ලයිඩ් එකේ මම මේක පෙන්නලා තියෙනවා. චර්යා වෙනස් කිරීමේ ප්‍රවේශ දෙකක් තියෙනවා. බොහොම සරල ප්‍රවේශ දෙකයි තියෙන්නේ. එක තමයි මේ පීඩාව එකතු කරනවා. දැන් පීඩාවක් එකතු කරලා චර්යාවක් වෙනස් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් දැන් මේ මෙතන තියෙන කතාව ක්‍රෝධය, වෛරය, තරහා පුද්ගලයෙක් තුළ ජනිත වෙන ආකාරයට චර්යාවක් වෙනස් කරනවා. දැන් අම්මා කෙනෙකුට පුළුවන් දරුවෙකුට පිගාන හොදන්න, කන මිරිකන්න, ටොකු අයින්න, ගහන්න, පයින් ගහන්න, බනින්න, කෑ ගහන්න ඕන තරම් ක්‍රම තියෙනවා. ඒ වගේම ගුරුවරයෙකුට පුළුවන් පොල්ලෙන් ගහන්න, දන ගස්සන්න, පොත්වල බලි අදින්න, එඩියට ගහන්න, ගොඩක් දේවල් පුළුවන්. හැබැයි ඒ සියලුම ක්‍රම බුදුදහම ප්‍රතික්ෂේප කරනවා. මේකයි මෙතන තියෙන කතාව. දැන් මෙතන කියන්නේ අක්‍රෝධයෙන් ක්‍රෝධය දිනන්න ඕන. ක්‍රෝධයෙන් ක්‍රෝධය දිනනවා කියලා නෑ. වෛරයෙන් වෛරයෙන් නොසන්සිඳේ, අවෛරයෙන් වෛරය සංසිඳේ. මේක විශ්ව න්‍යායක්. ඒක තමයි බුදුදහමේ කියවීම. දැන් හසන්ත මහත්තයා මේකේ අලුත් කතාව. දැන් ඔබට මතක ඇති අපි එක සැරයක් අපි මෙතනම මේ දඬුවම ගැන වැඩසටහනක් කරනකොට මේක මතුවලා ආව එංගලන්තේ උදාහරණයක්. එංගලන්තේ එක වෙලාවක මේ මිනිස්සුන්ගේ චර්යාවන් වෙනස් කරන්න මේ ඒ කියන්නේ පිට් පොකට් ගහන එක නවත්තන්න මේ මිනිස්යන්ව ප්‍රසිද්ධිය එල්ලලා මැරුවා කියලා අපේ අර හිටපු මැතිතුමා කිව්වා. එදා මට හොඳට මතකයි. එතකොට දැන් පිට් පොකට් ගහන මිනිස්සයා එල්ලනවා බලන්න හොගාලා සෙනක පොර කනවා. එතන තමයිලු වැඩියෙන්ම පිට් පොකට් ගහන්නේ. දැන් බලන්න දැන් ඒ කියන්නේ පීඩාකාරී අත්දැකීමක් දුන්නා කියලා මහ ලොකු මානව චර්යාත්මක වෙනසක් වෙලා නැහැ. ඒක බුදුදහම ප්‍රතික්ෂේප කරනවා. දැන් හසන්ත මහත්තයාට මම පෙන්නන්නම් මේකේ ඇත්ත සාධක. දැන් ඔන්න අපි ගත්තොත් ශාරීරික පීඩාව ඇති කරන දඬුවම් ක්‍රම තමයි ඔය ලංකාවේ පාසල් වල, ගෙවල් වල මේවා තියෙනවා. මේ බන් තල්ලු කරනවා, කම්බිරි කරනවා, කම්බුලට ගහනවා, කෝටු වලින් ගහනවා, දන ගස්සනවා, පුටු වල නගනවා, කාමර වල දාලා වහනවා, බැඳ තියනවා, කොනිත් යනවා, ටොකු අයිනවා. ඊළඟට අපි බලමු හසන්ත මහත්තයා මානසික පීඩාව ඇති කරන දඬුවම් ක්‍රම. එකම දේ නැවත නැවත කියනවා, පරුස වචන කියනවා, සතුන්ගේ නම් කියනවා. ඔය තියෙන්නේ මම දාලා තියෙන ලිස්ට් එකයි මම කියන්න ඕනේ නැහැ. මේවා ගෙවල් වල කරනවා. දැන් ළමාරක්ෂක අධිකාරිය දත්ත පෙන්නනවා. දැන් මේ තමයි අපේ පාසල් පද්ධතියේ ශාරීරික දණ්ඩනය. දැන් මේ බෞද්ධ සමාජයකනේ අපි ඉන්නේ. එතකොට අපේ දරුවන්ගෙන් පාසල් වල යන දරුවන්ගෙන් 80.4ක් ගුටි ගාලා තියෙනවා. අන්න දත්ත. දැන් මේ අපි ඒවට කියනවා බෞද්ධ සමාජයේ අපි අක්‍රෝධයෙන් ක්‍රෝධය දිනන්නේ. එහෙම ධම්මපදයේ දින්නේ එහෙමයි. හැබැයි අපි ගහනවා ළමයින්ට හොගාලා. ඊළඟට හසන්ත මහත්තයා මේ දත්තය බලන්න. මේ ළමාරක්ෂක අධිකාරිය ඊළඟ එක. මේ තියෙන වාචික අපයෝජනය. අපේ දරුවන් වාචික වශයෙන් ඒ කියන්නේ වචනය ගුරුවරයාට හෝ දෙමව්පියන්ට වචනේ හික්මව ගන්න බැරුව ළමයි පීඩාවට පත් වෙලා තියෙනවා 72.5ක් මේ රටේ දරුවෝ. එතකොට දැන් අපි මේ කතාව කොහොමද ගොනු කරන්නේ ස්නායු විද්‍යාවත් එක්ක. මම එන්නම් හසන්ත මහත්තයා වෙන තැනකට. දැන් ඔන්න ඔබට පේනවා මෙතන පොඩි බෝලයක් තියෙනවා ඇමිග්ඩලා කියලා. මේ මෙතන මම පෙන්නන තියෙනවා මේ තියෙන්නේ ඇමිග්ඩලා කියලා චූටි බෝලයක් තියෙනවා. දැන් මම මේ කියන්න හදන්නේ මේ ධම්මපදයේ ගාථාව අපි භාවිතා නොකිරීම නිසා අපේ සමාජයේ සිද්ධ වෙලා තියෙන අනතුරු. දැන් ඔය ස්නායු විද්‍යාඥයෝ හොයාගෙන තියෙන හසන්ත මහත්තයා ඔන්න ඔය ඇමිග්ඩලා කියන ඔය බෝලේ ඇතුලේ තමයි මේ චිත්ත වේග මතකයන් කියන එක ගබඩා වෙන්නේ. දැන් හිතන්නකෝ දැන් නෝනා සහ මහත්තයා අපිටම පවුලක ඉන්නවා ස්වාමි පුරුෂයා සහ බිරිඳ.
එතකොට මේ ස්වාමි පුරුෂයා විසින් බිරිඳගේ චර්යාවක් වෙනස් කරනකොට එයාට පුළුවන් ප්‍රබෝධකාරී මතකයන් ඇති කරලා චර්යාව වෙනස් කරන්නත් පුළුවන්, පීඩාකාරී මතකයන් ඇති කරලා චර්යාව වෙනස් කරන්නත් පුළුවන්. ඒ දෙකම ගිහිල්ලා ගබඩා වෙන්නේ මේක ඇතුළේ. හසන්ත මහත්තයා දන්නවද මේකේ විනාශي? විද්‍යාඥයෝ හාගෙන තියෙනවා. දැන් හිතන්නකෝ දැන් ස්වාමි පුරුෂයා සහ බිරිඳ ජීවත් වෙන කාලය තුල ඒ දෙන්නා අතර සිද්ධ වෙච්ච අන්තර්ක්‍රියාවෙන් චිත්ත වේගාත්මක අන්තර්ක්‍රියාව ඇතුලේ පීඩාකාරී මතකයන් 25%ක්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ස්වාමි පුරුෂයා විසින් භාර්යාවට මැදිහත් වීම 100ක් කරා. ඒකෙන් 25%ක් අමිහිරි. 75%ක් මිහිරි. නැත්තම් ප්‍රබෝධකාරී. ඒත් මොලේ ඇතුලේ වෙනස් වෙනවලු. ඒත් සම්බන්ධය කැඩෙනවලු. මෙන්න විද්‍යාව. දැන් බලන්න හසන්ත මහත්තයා මේ වාක්‍ය කොච්චර ස්නායු විද්‍යාව එක්ක ගැලපෙනවද කියලා. ඒතර මේ වෛරයෙන් ක්‍රෝධයෙන් යන දේවල් අවසානයේ කොහෙන්ද කෙලවර වෙන්නේ? මහ විනාශයකින්. ඒක තමයි බුද්ධ කියවීම. ඒක තමයි බුදුදහමේ කතාව. එතකොට දැන් ඒකේ ස්නායු විද්‍යාඥයෝ පෙන්නනවා දැන් මේ CT ස්කෑන් එකට යොමු කරොත් දැන් හසන්ත මහත්තයා අපිට මේ ඔය ස්කෑන් වර්ගයක් තියෙනවා PET ස්කෑන් කියලා. මේ PET ස්කෑන් වල බලන්න පුළුවන් මොලේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය. මේ බාන්න හසන්ත මහත්තයා දැන් මේ තියෙන මේ ප්‍රබෝධකාරී මතකයන් එකතු කරපු දරුවෙක්ගේ CT ස්කෑන් එක. මේක රතු පාට කහ පාට තැන් වලින් පෙන්වන්නේ මොලේ හොඳට ක්‍රියාකාරී. දැන් මේකේ අනිත් පැත්ත. දැන් මම මේ පෙන්වන්නේ දැන් ඔබේ බලන් ඉන්නකොට ඔබේ දකුණු අත පැත්තේ අර රවුම ඇතුලේ තියෙන අර කහ පාට කළු පාට මේ කොටස් වැඩි වෙලා කළු පාට වැඩි වෙලා තියෙනවා. ඒ මොකෝ වෙලා තියෙන්නේ? ඒවා අඩපණ වෙලා. ඇයි? අර හියුමන් මොලයක් නැත්තම් මේ මිනිස් මොලයක් හැදිලා තියෙන හසන්ත මහත්තයා සතුට ප්‍රබෝධය මෛත්‍රිය කරුණාව සමග තමයි මේ මොලේ ගොඩ නැගෙන්නේ. මොලේ හදලා තියෙන්නේ ඒව සමග ගොඩ නැගෙන්න මිසක් වෛරය ක්‍රෝධය සමග මොලේ ගොඩ නැගෙන්නේ නැහැ. මොලේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. දැන් උදාහරණයක් මම තව ස්කෑන් එකක් පෙන්නන්නම්. දැන් මේ තියෙන්නේ ලිම්බික් පද්ධතිය කියලා එකක්. දැන් මේ ලිම්බික් පද්ධතිය කියන්නේ දැන් මේ උලක් වගේ පෙන්නලා තියෙනවා. දැන් මේක ඇත්තටම ලිම්බික් පද්ධතිය කියලා අපි ඔකට හඳුන්වන්නේ. ලිම්බික් පද්ධතියෙන් තමයි අපේ තරහ, වෛරය, ක්‍රෝධය, ඔය තියෙන බඩකින්න, පිපාසය, ලිංගික හැඟීම් කියන ඒවා හදන්නේ මේ ලිම්බික් පද්ධතිය. මේ වවුලා වගේ කෑල්ලක් තියෙනවා මේ රවුම ඇතුලේ, මේ පූර්ව කණ්ඩිකාව. මෙතනින් තමයි හසන්ත මහත්තයා අපි කියන්නේ මේ අපේ මොලේ ඇතුලේ දැන් උදාහරණ කියලා අපිට එන කන්ට්‍රෝල් පැනල් එක. නැත්තම් මෙතන තමයි දැන් තරහ පාලනය කරලා, ආවේග පාලනය කරලා, පිළිවෙලට වැඩ කරලා, ඉලක්කයකට වැඩ කරලා මේ අපේ ජීවිතේ හසුරවන්නේ මේ නළල කෑල්ලේ තියෙන මෙතන තමයි මේ ප්‍රෝග්‍රෑම් ටික තියෙන්නේ. දැන් බලන්න හොඳ ප්‍රබෝධකාරී අත්දැකීම් සහිත හැදෙන මෛත්‍රියෙන්, කරුණාවෙන්, හොඳට ආදරයෙන් හැදිච්ච දරුවෙක් වැඩිහිටියෙක් වුණාම මේ පද්ධති දෙකම සමතුලිතව හැදිලා තියෙනවා. මේ ස්කෑන් එකේ පැහැදිලිව පේනවා. අනිත් පැත්තට හසන්ත මහත්තයා තියෙන කවුද මේ? ඔය අපේ රටේ හිටපු නමගිය දාමරිකයෝ පාතාලේ. දැන් මේ තියෙන්නේ පාතාලේ මිනිස්සෙකුගේ PET ස්කෑන් එකක්. දැන් හසන්ත මහත්තයාට පේන්නේ නැති අර වෛරය, ක්‍රෝධය, තරහ හදන කෑල්ල ලොකු වෙලා කන්ට්‍රෝල් පැනල් එක වැඩ කරන්නේ නැහැ. ඒ පාර මොකද වෙන්නේ? අතනින් තරහ යනවා, එහෙම්ම මෙලියට යනවා, ළඟ ඉන්න එක්කෙනාට පිහියෙන් අයින්නවා, හැමතැනම අනියම් බාරයාව, හැමතැනම ළමයි ඉන්නවා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා කවුරු හරි එක නම අම්මාවක් හරි කියයි. පොලිස් වෙඩිපහරින් අනියම් බාරයාවකේ ගෙදරදී නැසි. එහෙමනේ අපිට පත්තරේ ඕකේ ඉන්නේ. නේද? එතකොට ඒකේ කතාවේ මුල කොහෙද? දැන් අපිට පත්තරේ යන්නේ එහෙමයි. අහවලා පොලිස් වෙඩිපහරින් නැසි. එහෙම නැත්නම් ආයුධ සොයන්න ගියා සෙල්ලම හරි මොකක් හරි වෙයි. අපි දන්නේ ඒවා. නමුත් හසන්ත මහත්තයා මේක පටන් ගත්තේ කොහෙන්ද? මේ ගාථාව භාවිතා නොකිරීම නෙමෙයිද මේ සමාජයේ විනාශය. දැන් බලන්න මේ ගාථාව අපි ආයි බලමු. අක්‍රෝධයෙන් ක්‍රෝධයේ දිනිය යුතුයි. අසත්පුරුෂයා සත්පුරුෂකමින් දිනිය යුතුයි. මසුරා දීමෙන් ත්‍යාගයෙන් දිනිය යුතුයි. බොරු කියන්නා සත්‍යයෙන් දිනිය යුතුයි. මිනිස් මොළය දැන් ස්නායු විද්‍යාඥයෝ කියන්නේ මිනිස් මොළය හැම වෙලේම ඒකේ පූර්ණ ක්‍රියාකාරීත්වය ඒක ගොඩ නැගිලා පූර්ණ ක්‍රියාකාරීත්වයේ එන්නේ ප්‍රබෝධය දැනෙන විට පමණයිලු. මොළයට පීඩා වෙන හැම වෙලාවකම මොළයේ අභ්‍යන්තර පටක විනාශ වෙනවා. ඒ වගේම ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. මේක අලුතෙන් අපි හොයාගත්ත න්‍යායක් වුණාට ඒක ගැන ඊටාම ලස්සනම විග්‍රහය තියෙන්නේ ධම්මපදේ. දැන් මම අවසන් කරන්නම් මේ කෑල්ල. අවසානයේ දැන් බලන්න හසන්ත මහත්තයා මොළයේ පීඩාවට පත් කරපු කෙනෙක්
පස්සේ කාලෙක හැසිරෙන විදිය ගැන මනෝවිද්‍යාඥයෝ විග්‍රහයක් කරා. දැන් ඔබතුමාට මම පෙන්නන්නම්. ඒකේ මේ ස්ලයිඩ් එකට යමුනාම පේනවා. දැන් බලන්න පරාරෝපණය. කොයි වෙලේ බැලුවත් කාට හරි බයිනෝ. ජීවිතය පිළිබඳ උනන්දුව බිඳ වැටෙනවා. සතුටු වීමට බෑ. හරි අමාරුයි සතුටෙන් ඉන්න. තීරණ ගැනීමේ හැකියාව සම්පූර්ණ නැති වෙලා. උකටලී ගැන කම්මැලි වැටිච්ච තැන බුදියනවා, බොනවා, සරොන් නැතුව සාලේ බුදින. දැන් ඔය අපි ඉන්නේ අඩු ආදායම්ලාභී පවුල් ඇතුළට ගිහලා සම්ද මතේ කොයි වෙලේ බැලුවත් සරමත් නැහැ සාලේ බුදි බීලා. දැන් මේ වගේ මහා පුරවැසියෝ ටිකක් අපිට කරදරකාරී බව, පහව නොවන සැකය, ජීවිතයගේ හීනවීම, තනිකම, ක්‍රියාශීලීත්වයක් ඇති නොවීම, දෛවයට ඉඩදී බලා සිටීම, අධ්‍යාත්මික හැඟීම් වියලීම, මරණය පිළිබඳ ආශාව, සියල්ල දෝෂ සහිත චින්තනය, තමා වැඩකුතා බව සිටීම, අරමුණු විරහිත බව, බලාපොරොත්තු සුන්වීම, කලකිරීම, එපා වීම, වෙන්වීම. මෙන්න පෞරුෂ ලක්ෂණ. මේ මොකද්ද මේ? පීඩාවට ලක් කරපු මොළයක් පසු කාලිනික ක්‍රියාත්මක වෙන විදිය තමයි මනෝවිද්‍යාඥයෝ කියන්නේ. දැන් මේකේ මුල මෙතන. දැන් බෞද්ධ සමාජයේට ධම්මපදේ හරි ලස්සන ගයිඩ්ලයින් එකක් දුන්නා. ඔබ sannivedanaya කරන්න ඕන කොහොමද? ඔබ දරුවෝ හසුරවන්න ඕන කොහොමද? භාර්යාව ස්වාමි පුරුෂයා එක්ක ගනුදෙනු කරන්න ඕන කොහොමද? දෙමව්පියෝ දරුවෝ කොහොමද හැසිරෙන්න ඕන? සමාජයේ මිනිස්සු sannivedanaya කරන්න ඕන කොහොමද? සේවකයෝ සහ ස්වාමි මේ සේවකයෝ එතන ඉන්න කවුද ආයතන ප්‍රධානීන් අතර කොහොමද මේ sannivedanaya යන්න ඕන? මෙන්න ගයිඩ්ලයින් එක. අපි මොකද කරේ? ගයිඩ්ලයින් එක සම්පූර්ණ විනාශ කරගත්තා. සමාජයක් උඩු යටි කරු වුණා. මෙතන තමයි විනාශය. ඒ නිසා ධම්මපදය අලුතෙන් කියවන්න ඕන කියලා අපි නැවත කියන්නේ මෙන්න මේ වගේ සංසිද්ධි නිසා. ඒ නිසා මේ බටහිරින් අපිට ඇවිල්ලා ඇමිග්ඩලා ගැන උගන්නලා, අරවා උගන්නලා කියනකන්ද අපි මේකේ හිටියේ. ඒතර මේ ගයිඩ්ලයින් එකයි අපි ෆලෝ නොකරේ. දැන් අපේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ගිහලා ජපානයට කිව්වහම වෛරෙන් නොසන්සිඳේ කියලා ඒක ලස්සනට ගහගෙන මුළු ජපානයට වෙනස් වෙන්න පුළුවන් වුණා නම් මුළු ත්‍රිපිටකයේම තියෙන අපිට මේ මොකද වෙලා තියෙන්නේ? අර මුළු ජපානයේම එක වාක්‍යයකින් මුළු සිස්ටම් එකක් වෙනස් කරගත්තා. මේ එක පොඩි වාක්‍යයකින් මුළු ත්‍රිපිටකයේම තියෙන අපිට අද කණ්ඩක් නැති වෙලා තියෙනවා, බෙහෙතුත් නැති වෙලා තියෙනවා. මේක ගැන අපි දැන් ගැඹුරෙන් හිතන්න ඕනේ. මේකට හේතුව ධම්මපදයේ ෆලෝ නොකිරීමට. මේකට අපි විග්‍රහයක යෙදිය යුතුයි. විවිධාය විවිධාකාරයෙන් ප්‍රශ්නවලට පිළිතුරු හොයන කාලයක අප දොරමඩලාව හැටියට කල්පනා කළා ධම්මපදේවත් යලි කියවලා බලමු කියලා. ඒක ඇතුළේවත් උත්තර තියෙනවද කියලා. අපේ හැමදෙරෝනේ මට කල්පනා වෙච්ච එක නම් මේ එක ගාතාවක් ගැන එක දොරමඩලාව බැගින් කරන්න පුළුවන්. සමහරට දෙක තුන බැගිනුත් කරන්න පුළුවන් තරමට ගැඹුරක් තියෙනවා බලන්න. එක ගාතාවක් ගැන කොයි තරම් දේවල් තියෙනවද? නිදාන කතාවත් හවුල් කරගත්තොත් එහෙම ඊටත් දුර යන්න පුළුවන්. ඒ තරමට ගැඹුරක් තියෙනවා ධම්මපදේ කියවලා බලන්ටයි වටින්නේ. දීපාල් සූර්යරච්චි මහත්තයා මම හිතන්නේ මම කැමති ડોක්ටර් නවත්තපු තැනකින් පටන් ගන්න. දැන් මේ ජපානයේ ධම්මපදයෙන් මොකනවද අරන් තියන්නේ කියලා හිතාගන්න බැලුවහම ධම්මපදේ ගාතාවක් තියෙනවා මේ කම්මාරෝ රජතස්සේව නිද්දමේ මලමත්ම තෝක තෝකං කියන වචනයක් තියෙනවා. ටික ටික. එතකොට මේ ටික ටික දියුණු කරගන්න මේ රන්කරුවා රිදියෙහි මේ රත්තරන් වල මල ටිකෙන් ටික අරින්නාසේ කියන එක ඕක තමයි ඔය කයිසෙන් කියලා කියන්නේ. මේ අඛණ්ඩ දියුණුව පොඩ්ඩෙන් පොඩ්ඩ දියුණුව. දැන් අපි ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ මේ මහා විශාල දියුණු එකපාරට හදන්න. දැන් ඔය අපි ඒක නිසා තමයි අපි ඉවසීමක් නැත්තේ. අපිට ඕනේ ගොඩක් ලොකුවට ලොකු දේවල් එක සැරේ කරන්න. හැබැයි ජපන් මේ ධම්මපදයේ මේ ගාථාවේ. දැන් ඊළඟට බලන්න මේ නබජේ පාපකේ මිත්‍රේ ගාථාව. එතකොට ඇසුරු කරනවා කියන එක. දැන් මේ ඇසුරු කරනවා කියන එක කිව්වහම අපිට එතකොට අතීතයේ කිව්වේ මේ අනිත් අයව ආශ්‍රය කරන එක. එතකොට අපිට සත්‍ය කුම්භ ජාතකයේ වගේ එකක් කියලා කියනවා. අර බමුණෝ ඉන්න තැනක හිටපු ගිරව් එක විදිහකට කතා කරනවා. හොරු එක්ක ඉන්න ගිරව් තව විදිහට කතා කරනවා. ඒ විදිහට කියලා ආශ්‍රය කියන එක අපි ඔතනින් නවත්තලා තියෙනවා. නමුත් මේක තව ටිකක් ගැඹුරින් කල්පනා කරලා බැලුවාම අපි ඇසුරු කරනවා කියලා කියන්නේ අනිත් එක්කෙනෙක්ගේ අදහස් ක්‍රියා මගේ අදහස් සහ ක්‍රියාවලට බලපාන්න මම කොයිතරම් ප්‍රමාණයක් ඉඩ අරිනවද කියන එක.
එතකොට එහෙම කල්පනා කරාම අපි ආශ්‍රය කරන්නේ පුද්ගලයෝ විතරක්ද? දැන් සමහරලාට අපේ ජීවිත වෙනස් වෙලා තියෙනවා මේ එක කියමනකට. කවුරුවත් නෙමෙයි මේ කියමන ආශ්‍රය කරලා. එතකොට දැන් අපි ආශ්‍රය කරන්නේ එතකොට මිනිස්සු ආශ්‍රය කරනවා, යහළුවෝ ආශ්‍රය කරනවා. අපි වැඩිපුර කාලය ගත කරන අන්න එතකොට මතක් වෙනවා අපි කොහා එක්කද වැඩිපුර කාලය ගත කරන්නේ. අපි එතකොට පොත් වෙන්න පුළුවන්, මාධ්‍ය වෙන්න පුළුවන්, අන්තර්ජාලයේ යම් යම් දේවල් වෙන්න පුළුවන්. එතකොට ආශ්‍රය කියන එක ටිකක් ගැඹුරින් කල්පනා කරාම අපේ බලපෑම් අපේ ජීවිතය සකස් වෙන්න නැත්තම් වෙනස් වෙන්න මේ අනිත් අයගේ බලපෑමට මම කොයිතරම් දුරට ඉඩ අරිනවද කියන එක. දැන් එතකොට දැන් ඕක අනිත් පැත්තනේ ඉඳ ඉඳ එක වෙහෙර විඳ විඳ දහම් මනහර අනේ දෙව්දත් නොදුටි මොක්පුර. එතකොට මේ ඒ කියන්නේ ඊට වැඩි ළඟින් ඉන්න විදිහක් නැහැ නේ. බුදුහාමුදුරුවෝ ගාව පන්සලේ යාපැත්තේ ඔක්කොම ඉඳලා. ඒතර ආශ්‍රය කරේ නැහැ. ඒ කියන්නේ ආශ්‍රය කළා නැහැ. ඒතර ආශ්‍රය කරා කියලා කියන්නේ කාලය ගත කිරීමම නෙමෙයි. එතකොට එහෙමනම් අපි කාවද ආශ්‍රය කරන්න ඕන කියන එක මේ ධම්මපදයේ ගාථාව මේ ගොඩාක් අදට ඉතාම වැදගත් සාකච්ඡාවකට ගෙදරකට පන්තියකට කතා කරන්න පුළුවන්. දැන් තව ගත්තොත් එහෙම අද මේ කාලයට වැදගත් දෙයක් තමයි දැන් අර ධම්මපදයේ ගාථාවක් තියෙනවා මේ යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේජිනේ. දැන් මේ යුද්ධයකින් දහස් ගාණක් මේ මිනිස්සුන්ව නැසලා ජයගත්තට වැඩිය වටිනවා තමන්ව දිනා ගැනීම. ඒතර මෙතන තමන්ව දිනා ගැනීම කියන එකේ අවසන් අවස්ථාව තමයි කෙලෙස් දුරු කරලා රහත් වෙන එක. නමුත් අපි ඔක ඊට වැඩිය පල්ලෙහාට ගත්තොත් අපේ සාමාන්‍ය එදිනෙදා සමාජයට ගත්තොත් දැන් අපි දකිනවා විවිධ ක්‍රීඩා ඉසව්වලදී විවිධ දේවල් වලදී ජයග්‍රාහී කරලා සම්මාන ලබාගෙන තියෙනවා. නමුත් තමන් හික්මීම නැති නිසා ලෝක ප්‍රසිද්ධ දක්ෂයෝ ඊටාම අප්‍රසන්න විදිහට ජීවත් වෙලා තියෙනවා. දැන් මේ මෑතකදී ඔබට මතක ඇති අර මේ ඔස්කා සම්මානයට ගිය මිනිස්සයා මේ අර නිවේදකයාට කන්ට ගහනවා. එතකොට මේ සම්මානය ගන්න ගිහින් ඊළඟට අපි දැකලා තියෙනවා ලෝක ප්‍රසිද්ධ වෙච්ච ක්‍රීඩිකාවෝ මේ ලෝකේ ප්‍රසිද්ධයි. හැබැයි අන්තිමට ජීවිතේ විනාශ කරගෙන. ඒ මොකද අපි ගොඩක් වෙලාවට කල්පනා කරනවා මේ පිටින් මනින්න පුළුවන් දේවල් වලින් තමයි අපි මේ දියුණු වෙන්න ඕන කියලා. දැන් මම හිතන්නේ අපි දැන් ලෝකයේ හැම තැනම වගේ දකිනවා මේ ශරීරය ශක්තිමත් කර ගැනීමට ලස්සන කර ගැනීමට වෙන මහන්සිය ඊට වැඩි අඩු මහන්සියක් තමයි මේ හිත හදාගන්න වෙන්නේ. ඒතොර හිත හදාගන්න නැතුව ශරීරය හැදුවයි කියලා ප්‍රයෝජනයක් අඩුයි. ඒතොර මේ ඔක්කොම මේ ගාථාවේ තියෙනවනේ හසන්ත. අන්න ඒ වගේ මම හිතන්නේ අපි මේ ගාථාවේ නිදාන කතාව ඒකෙදි සමහර වෙලාවට ඒ උපමාවල තියෙන ගැඹුර පැහැදිලි කරගන්න එක. දැන් උදාහරණයක් ඇරෙට මේ පේන පින්ඩූපමං රූපං පෙන පිඩක් වගේ. පෙන පිඩක් කියලා කිව්වයින් පස්සේ පෙන පිඩ කියලා කියන්නේ දැන් ওই වක්කඩේ එහෙම පෙන පිඩක් හැදෙනවා. ඒක දිහා ළඟට ගිහින් බැලුවාම සපම්පෙන ටිකක් අරන් බැලුවාම නිරන්තරයෙන්ම ඒ පෙන පිඩු පුපුර යනවා. හැබැයි මෙහෙම බැලුවාම පේන්නේ පෙන අහුරක්. ඒතර මේ රූපය කියන එක එච්චර ඉක්මනට බිඳෙනවා. ඒ නිසා අපිට තියෙන වගේ පේනවා. ඒතර ගැඹුරට යන්නත් පුළුවන්. එදිනෙදා ජීවිතයට පාවිච්චි කරන්නත් පුළුවන්. ඒතර මේ තේරුම් ගැනීමට උත්සාහ ගැනීම සහ අපි මේ ධම්මපදයේ වගේ දේවල් මේක ධම්මපදයට විතරයි නෙමෙයි අනිත් දෙයකට උනත් මේවා මේ දරුවන්ට කියලා දෙනකොට අපිට ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. මොකද අද මේ ડોක්ටර් කිව්වා වගේ අද ගොඩක් වෙලාවට මේ
ගොඩාක් වෙලා එකම දේ දිහා බලාගෙන ඉන්න පුළුවන්කම නැති ළමා පිරිසක් තමයි හැදිලා තියෙන්නේ. මොකද ඒගොල්ලන්ව නිරන්තර උත්තේජනයට භාජනය වෙනවා මේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය නිසා. එතකොට ඒගොල්ලන්ට යම් කිසි ක්‍රියාකාරකමක් කරන්න පුළුවන් නම් ඒගොල්ලොත් එක්ක වැඩක් කරන්න පුළුවන්. දැන් ගොඩක් ඔය පාසල් වල පැවරුම් දෙන්නේ ඒකයි. ඉතින් අන්න ඒ වගේ විදිහකට අපි මේක කරොත් එහෙම මම හිතන්නේ ළමයි මේ ධම්මපදේ රස දැනගත්තට පස්සේ ඒක ඒගොල්ලන්ගේ ජීවිතයට කරනවා. ඒතර මේ ડોක්ටර් කිව්වා වගේ අපි මේවා අපේ චර්යාවන් වලට ප්‍රතිපත්ති වලට හැසිරීම් වලට පාවිච්චි කරන්න ඕන ආපහු අරගෙන නැවත ප්‍රශ්න කරලා. මොකද නැත්තම් සමහර වෙලාවට අපි එකපාරටම හිතන්නේ නැතුව ගොඩක් දේවල් පාවිච්චි කරනවා. හැබැයි මෙහි තිබිලා තියෙනවා අපිට ඉතාම වටිනා ක්‍රම සහ විදි. දැනුම් පද්ධතියක් තිබිලා තියෙනවා. ධම්මපදය යලි කියවමු. යලි කියෝලා විතරක් මදි. ඒක ජීවිතයට බද්ධ කරගනිමු කියලාත් අපි යෝජනා කරනවා. මේ සංකීර්ණ ප්‍රශ්න වලින් ගොඩ එන්න ආලෝක ධාරාවක් මේක ඇතුලේ තියෙනවායි කියලා අපි විශ්වාස කරනවා. ධර්මයේ සරණ, ධර්මයේ පිහිට ඒක සර්වකාලීන දෙයක්. හැමදාම ලෝක ඉතිහාසයේ තින් ප්‍රශ්න වෙලා තියෙනවනේ. ප්‍රශ්න වලින් මිනිස්සු ගොඩ ඇවිල්ලක් තියෙනවා. නැත්තරම නැති වෙලා ගියා නම් අද ලෝකේ නෑනේ. ඒකින්ද මේවායින් ගොඩ එන ක්‍රමවේදක් තියෙනවා. ඒකට විවිධ ප්‍රවේශයන් ඔස්සේ බලන්න පුළුවන්. ධර්මයේ ඔස්සේ බලලත් ප්‍රශ්න විසඳ ගන්න හැකියාව තියෙනවා. සමහරවිට මේ ආර්ථික ප්‍රශ්න වලට හෙට අනිද්දාට මේ ණය ආධාරයක් වගේ කන්න එකපාරට හම්බෙන එකක් නැහැ. ලබන සුමාන වෙනකොට ධම්මපදයේ කියුවයි කියලා. හැබැයි අප සමාජයක් හැටියට මුහුණ දෙන ප්‍රශ්න රාශියකට දිගු කාලීන විසඳුම් මේක ඇතුලේ තියෙන හින්දායි කාලීන අවස්ථාවක් හැටියට සලකලා ධම්මපදයේ යලි කියවමු කියන මේ සාකච්ඡා මාලාව අප සංවිධානය කළේ. සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි. ධම්මපදයේ යලි කියවමු. ඒක තමයි මේ විශේෂ දොරමඩලා වැඩසටහනේ තේමාව. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ යලි කියවනකොට මතුවෙන අර්ථ අපට අලුතෙන් අර්ථ දෙන්න බෑ. ඒකේ අර්ථය සහිතව තමයි මේ ගාථා පාඨය අපි පරම්පරාවෙන් පරම්පරාවට අරගෙන අවිලා තියෙන. හැබැයි අපේ සම්මානිත මහාචාර්යතුමා වගේ විද්වතෙක් වහන්සේ වැනි විද්වත් ස්වාමීන් වහන්සේ නමක් ඒක තේරුම් කරලා පැහැදිලි කරලා දෙනකොට මතුවෙන අර්ථ ටික අපට වැටහෙන ටික හරිම වටිනවා. දැන් බලන්නකෝ චක්කංව වහතෝ පදං ඒක මහාචාර්යතුමා පැහැදිලි කරනවා. වැඩකට නැති දර කෑල්ල ගැන අපි හිතන් හිටපු හිදියයි මේ පැහැදිලි කිරිල්ලයි. ඒ වගේ මේ යලි යලි කියවන්ට අලුත් ලෝකයකට පිවිසෙනවා වගේ මහා දැනුම් සම්භාරයක් එනවා නේද? ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව් මේ ධම්මපදයේ තුල ඇත්තටම අර මේකට අර සාම්ප්‍රදායික ව්‍යවහාරයේ තියෙනවා මේ කෝෂ්ඨාගාරයක් කියලා. ඒ කියන්නේ මහා මේ නිදන් තැන්පත් කළ තියෙන එකතුවක් වගේ. දැන් මට අර කලින් සාකච්ඡාවේදී මුල්ම සාකච්ඡාවේදී මහාචාර්යතුමා මතු කළා වගේ සංකල්පයක් සමාජයේ අවධානයට ලක්විය යුතු අර අසතං භාවන කියන සංකල්පය. ඒ වගේ තව එක සංකල්පයක් විශේෂයෙන්ම අද කාලයේ සමාජයට වර්තමානයේ ජීවත් වන අපට වැදගත් සංකල්පයක් මේ ධම්මපදයේ තුල එන එක ගාථාවක අපිට දකින්න පුළුවන්. බුද්ධ වර්ගයේ එන එක ගාථාවක ඒකේ පසුබිම සඳහන් වෙන්නේ දැන් ඔය බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක කාලයක් සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් පස්සේ ජීවත් වුණා. ඒකෙන් ඔය භික්ෂු සමාජයට විනය ශික්ෂා පැනෙව්වේ අවුරුදු 20ක් ගියාට පස්සේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය අවුරුදු 55 වෙද්දී අවුරුදු 20ක්ම ශාසනය පැවතුනේ, සංඝ ශාසනය පැවතුනේ, ශ්‍රාවක ශාසනය පැවතුනේ මේ විනය ශික්ෂා වලින් තොරව. එතකොට මේ අවුරුදු 20 තිබුණේ ස්වයං ශික්ෂණය. ඒ කියන්නේ සියලු දෙනාම තමන්ගේ ආර්ය උතුම් ජීවිතය පිළිබඳ මනා අවබෝධයකින් ස්වයං ශික්ෂණයෙන් තමයි පැවතුනේ. ඒ යුගයේ තිබුණු ඒ ස්වයං ශික්ෂණයේ ස්වභාවය
පිළිබඳව කියවෙන ගාථාවේ සඳහන් වෙන එක තැනක් තියෙනවා මත්තඤ්ඤුත කියලා. මත්තඤ්ඤුත. මත්ත කියලා කියන්නේ මාත්‍රාව ප්‍රමාණය. දැන් අපි අපේ වෛද්‍යතුමා පැහැදිලි කරයි දැන් බෙහෙත් නියම කරනකොට අවුරුදු 12න් පහළ ළමයින්ට මාත්‍රාව මෙච්චරයි. වැඩිහිටියන්ට මාත්‍රාව මෙච්චරයි කියලා තියෙනවා. ඒකේ pāli වචනේ තමයි මත්ත ප්‍රමාණය. මත්තඤ්ඤු කියන්නේ දන්න. දැන් ඔය සබ්බඤ්ඤු කියන්නේ සර්වඥ. ඒ වගේ මත්තඤ්ඤු කියන්නේ පමණ දැන. එතකොට දැන් මොනවයිද මේ පමණ දැනගන්නේ? භෝජන, ආහාර පරිභෝජනය. එතකොට ස්වයං ශික්ෂණයේ එක පැතිකඩක් තමයි තමන් පරිභෝජනය කරන, තමන් පරිභෝජනය කළ යුතු ආහාරයේ පමණ දැනීම. ඊළඟට සයන කියලා කියන්නේ විවේකයේ නිදා ගැනීම. ඒ නිදා ගැනීම තමන්ට ගැළපෙන, තමන්ගේ ශරීරයට ගැළපෙන, තමන්ගේ වයසට ගැළපෙන, තමන්ගේ ජීවිත අරමුණු වලට ගැළපෙන ප්‍රමාණය දැනීම. ඊළඟට පන්ත කියලා කියන්නේ මාර්ගයට, ඒ කියන්නේ ගමන් කිරීම, එළියට යෑම, බැහැරට යෑම, වාසස්ථානයෙන් බැහැරට ගිහිල්ලා කටයුතු කරනකොට තමන්ගේ අරමුණු, තමන්ගේ වයස, තමන්ගේ ප්‍රමාණය, ඒකට අනුව ප්‍රමාණය දැන ගැනීම කියන එක. දැන් මේක ඊටාම වැදගත් සංකල්පයක්. දැන් අපි අරගෙන බැලුවොත් එම ධර්මයම අපිට පැහැදිලි කරනවා මනුස්ස හිතක ස්වභාවය තමයි ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. මනුස්ස හිතක ස්වභාවය තමයි නිතරම ඇහෙන් තමන් කැමති රූප බලන්න. තියෙන ආසාවේ සීමාවක් නැහැ. කොච්චර බැලුවත් තමන්ට දැනෙන එක මදි කියලා. කනෙන් මිහිරි ශබ්ද අසන්නත් එහෙමයි. නාසයෙන් මිහිරි සුවඳ විඳින්නත් එහෙමයි. දිවෙන් රස විඳින්න එක මං හිතන්නේ මේ ලෝකයට හුඟක්ම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් උදාහරණයක්. එතකොට තමන්ට ප්‍රිය ස්පර්ශයේ ශරීරයෙන් විඳින්නත් ඒ වගේම කැමැත්ත ඇති. මේ කාරණා සම්බන්ධයෙන් පංචේන්ද්‍රියයන්ගෙන් ඊට අදාළ විෂය වස්තු වින්දනය කිරීමට තියෙන ආසාව නිතරම ඌණයි. පෘතජන හිතක දැනෙන්නේ මදි කියලා. අතිත්තෝ තෘප්තියක් නැහැ. තණ්හා දාසෝ මේකට සම්බන්ධ තණ්හාවට 16ක් බවට පත් වෙලා තමයි සත්වෙක්ගේ මිනිස්සෙගේ ජීවිතේ ගත වෙන්නේ. එතකොට ස්වයං ශික්ෂණයේ තියෙන ප්‍රධාන ලක්ෂණය බවට පත් වෙන්නේ තමන්ට ගැළපෙන ප්‍රමාණය. තමන්ගේ ජීවිතේ අරමුණු වලට ගැළපෙන ප්‍රමාණය හඳුනා ගැනීම. මම හිතන්නේ අපේ දීපාල් සූර්යාරච්චි මහත්තයා වඩාත් හොඳින් පැහැදිලි කරයි. දැන් ඔය වාණිජ්‍ය ලෝකයේ තියෙන එක න්‍යායක් තමයි මිනිස්සුන්ගේ ආසා අසීමිතයි. ආසා අසීමිතයි. අසීමිත ආසාවන්ට භාණ්ඩ නිෂ්පාදනය කිරීම සහ ඒවා මිලදී ගැනීම සඳහා පෙළඹවීම තමයි වාණිජ්‍ය සමාජයේ, වාණිජ්‍ය ලෝකේ, ධනවාදී ලෝකයේ තියෙන ස්වභාවය. ඒ නිසා වර්ණය, ඊළඟට රස, ඊළඟට මිල, මේ ආදී කාරණාවලින් මිනිස්සෙකුට නිතරම පෙළඹීමක් සිද්ධ කරනවා. වඩා උසස් දේ, වඩා රසවත් දේ, වඩා අලංකාරවත් දේ, වඩා මිල අධික දේ මිලදී ගන්න පෙළඹීමක්. එතකොට මිනිස්සයා තුළ තිබිය යුතු ස්වයං ශික්ෂණයේ ස්වභාවය කුමක්ද? තමන්ට ගැළපෙන ප්‍රමාණය දැන ගැනීම. තමන්ට ගැළපෙන ලෝකේ බොහෝ දේවල් තියෙන්න පුළුවන්. අපි කියමු රෙදිපිලි තියෙන වෙළඳසලකට ගියහම අනන්ත අප්‍රමාණ රෙදිපිලි තියෙන්න පුළුවන්. හැබැයි තමන් දැනගත යුතුයි තමන්ට ගැළපෙන ප්‍රමාණය. අපි කියමු තවත් එක උදාහරණයක් ගත්තොත් දැන් මේ විද්‍යුත් මාධ්‍ය පාවිච්චි කරන්න ගියහම, අන්තර්ජාල මාධ්‍ය පාවිච්චි කරන්න ගියහම තොරතුරු ගලා එන අප්‍රමාණ මාර්ග තියෙනවා මේ sannivedana යුගයේ. අපි කියමු අන්තර්ජාලයට ගියහම, YouTube එකට ගියහම, Facebook එකට ගියහම අනන්ත තියෙනවා අවශ්‍ය තොරතුරු, අනවශ්‍ය තොරතුරු, අදාළ තොරතුරු, අදාළ නැති තොරතුරුනේ. දැන් නිවසක සාමාන්‍යයෙන් ප්‍රවෘත්ති බලන්න ගියහම ප්‍රවෘත්ති බලන වෙලාවට එක channel එකක ප්‍රවෘත්ති බලලා අනිත් channel එකෙත් මොකද කියන්නේ කියලා බලමු කියලා. සමහරට එකම ප්‍රවෘත්තිය. ඒතර මේ විදියට ගලාගෙන එන ප්‍රමාණ තියෙනවා. නමුත් පුද්ගලයා දැනගත යුතුයි තමන්ට අවශ්‍ය ප්‍රමාණය, තමන්ට ගැළපෙන ප්‍රමාණය. එතනින් තමයි ස්වයං ශික්ෂණය ආරම්භ වෙන්නේ. ස්වයං ශික්ෂණය ආරම්භ වෙන තැන. දැන් අපි අරගෙන බැලුවොත් එම අද ලෝකේ තියෙන ඊටාම බරපතල ප්‍රශ්නයක් තමයි අධිපෝෂණය කියන ප්‍රශ්නය. දැන් අපේ රටේ වුණත් මේ මං හිතන්නේ විශාල උනන්දුවක් තියෙනවා, විශාල උද්‍යෝගයක් තියෙනවා. එක වෙළඳ පොලක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ තමයි මේ ඇඟේ බර අඩු කර ගැනීම සඳහා. ඒ සඳහා
ආහාර වට්ටෝරු ඒ සඳහා ව්‍යායාම ක්‍රම ඊට පස්සේ ඒ සඳහා ජීවන රටා ඒ සඳහා උපදෙස් දීම ඒ සඳහා වෛද්‍ය සායන ඒතර මූලිකම සංකල්පය අපි දැනගෙන ඉන්නවනම් තමන්ට ගැළපෙන ප්‍රමාණය මේක අපේ සමාජයේ ඊටාම හොඳට ජනගත වෙලා තිබුණු සංකල්පයක් කියලා අපිට හිතෙනවා අපේ ජන සාහිත්‍ය දිහා බැලුවම පුංචි කාලේ අපි කවුරුත් අහලා තියෙනවා ඔය අර අක්කයි මල්ලි දෙන්න යනවා දොඩම් ගහක් ළඟට. දොඩම් ගහක් ළඟට කියනවා ගියහම කියන්නේ මොකද මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ. ඉදිලා පැහිලා බිමට නැමිලා බර වෙලා අතු. හැබැයි ගාක් දොඩම් තියෙනවා. රස දොඩම් තියෙනවා. ගොඩක් තියෙනවා. ගහ පිරීලා තියෙනවා. මේ දෙන්න කතා බහ කරගන්නවා මල්ලිටයි මටයි ගෙඩි දෙකක් ඇති. මේ කොච්චර වස්තු ප්‍රමාණයක් ආකර්ශනීය දේවල් ප්‍රමාණයක් සිත් අද ගන්නා සුළු දේවල් ප්‍රමාණයක් තිබුණත් අපිට ඇති වෙන ප්‍රමාණය තමයි මේ ප්‍රමාණය. ඒ නිසා දෙන්න තීරණය කරන්නේ ගෙඩි දෙකක් විතරක් ගන්න. ගෙඩි ඒක තමයි මත්ඤ්‍යතා කියලා කියන්නේ. Tamanට අවශ්‍ය ප්‍රමාණය, Tamanට ගැළපෙන ප්‍රමාණය භාවිතා කිරීමෙන්, පරිහරණය කිරීමෙන්, පරිභෝජනය කිරීමෙන් Taman අමාරුවේ වැටෙන්නේ නැති ප්‍රමාණය අඳුනගෙන මේක ජීවිතේ හැම පැත්තකටම වැදගත්. ආහාර පරිහරණය කිරීමේදී, ඇඳුම් පරිහරණය කිරීමේදී, මිල මුදල් හරි හම්බ කර ගැනීමේදී, විවේක ගැනීමේදී, ඊට පස්සේ මාධ්‍ය පරිහරණය කිරීමේදී හැම තැනකදීම බුදු සමය අවධාරණය කරනවා මත්ඤ්‍යතා කියලා කියන්නේ පමණ දැනීම. Tamanට ගැළපෙන ප්‍රමාණය දැනගෙන ජීවත් වෙන්න පුළුවන් නම් ඒක ස්වයං ශික්ෂණේ ඊටාම වැදගත් ප්‍රතිපදාවක් විදියට. ඒක අපේ හාමුදුරනේ රටවල් වලටත් හරි වැදගත්. මේ ගසේ බොහෝ කියන කවිය පොඩි ළමයි කියන එකක් වගේ වුණාට මේ ධරණීය සංවර්ධන සංකල්පය අපේ රටට වුණත් දැන් මෙහෙමනේ අර ගෙඩි දෙකක් නංගිටයි මට ගෙඩි දෙකක් ඇති කිව්වට දැන් අතුත් කඩාගෙන කියන ගැටත් කඩලා මලුත් කඩලා අතුත් කපලා උළුවනම් ගහත් කපලා දානවනේ. ඊට පස්සේ ගෙඩි දෙකේ මුළු ඒක විතර අනාගත පරම්පරාවටත් නැහැ. ඉතින් එක යුගයකදී ඒ අවශ්‍ය ටික විතරක් නෙලාගෙන ඉදිරියට ඉතුරු ටික තියාගත්තොත් එහෙම අපිට අනාගතයක් තියෙනවා. කෙටි කාලෙකදී සියල්ල ඉවර කරගත්තොත් එහෙම අනාගතය පිළිබඳ ප්‍රශ්න එනවා. පොඩි කවියක් වුණාට හරි ගැඹුරු තේරුමක් තියෙන ඔය ධරණීය සංවර්ධනය කියලා ලොකු පොත් අච්චු ගහලා තියෙන්නේ අර මේ ඔය පොඩි කවිය ඇතුලේ ඔක්කොම තියෙනවා. මහාචාර්යතුමා. ඔව් මම හිතනවා අපි ධම්මපදයේ මේ විවිධ පැති ගැන කතා කළා. මම හිතනවා මේ වටේදී මේ ධම්මපදයේ තියෙන නිකන් ප්‍රහේලිකාමය කියමුද. ඒ කියන්නේ ඒ වගේ හැබැයි හරි පුළුල් අදහස් තියෙන. දැන් මම නිකන් උදාහරණයක් කිව්වෝ මාතරම් පිතරම් හත්වා අම්මයි තාත්තයි මරලා. රාජානෝ ද්වේච කත්තියේ ශාස්ත්‍රීය රජවරු දෙන්නෙකුත් මරලා. රට්ටං සානුචරං හන්ත්වා රටවැසියා සහිත මුළු රටක්ම විනාශ කරලා අනීගෝ යාති බ්‍රාහ්මනෝ මේ පුරුෂයා නිර්වාණයට යනවා කියලා. ඉතින් ඒ කියන්නේ ඒව අර සංකේතාර්ථ තියෙන්නේ අර වගේ. අර රාග, ద్వේෂ, මෝහ ආදියට. ඉතින් ඒක නෙමෙයි මම මේ කියන්නේ. මම බොහෝම හිත්ගත්තු එකක් තියෙනවා. මම ලිපියක් පවා ලියලා තියෙනවා. ඔය ධම්මපදයේ ඒක පද දෙකක් ගැන. මොකද්ද වනං චිද්දත මාරුක්ඛං. මම හිතන්නේ දොරමඩලාවෙත් මම කියලා තියෙනවා කලින්. වනං චින්දත කැලේ කපලා දාන්න. මාරුක්ඛං ගස් එහෙම කපන්න එපා. හේතුව වනතෝ ජායති භයං. බය එන්නේ වනේ ඉන්නේ ගස් වලින් නෙමෙයිනේ. ඒ නිසා වනේ කපලා දාන්න ගස් කපන්න එපා. හරි හොඳ තර්කයක්. වනං චින්දත මාරුක්ඛං. කැලේ කපලා දාන්න ගස් එහෙම කපන්න එපා. හේතුව වනතෝ ජායති භයං. බය සැක එන්නේ කැලෑවෙන්නේ. කැලෑව කපලා දාන්න ගස් එහෙම කපන්න එපා. මේක හරිය වටිනවා මේක. මොකද මේ සංකල්පීය ලෝකයක අපි ජීවත් වෙන්නේ. දැන් මම මේක උදාහරණ හැටියට කියන්නේ මෙහෙමයි. දැන් අපි හිතන්න ගෑනු ළමෙක් පිරිමි ළමෙක් ආදරය කරනවා. එතකොට දැන් පිරිමි ළමයා හිතනවා මේ ගෑනු ළමයා මගේ. ඒක වෙන්න බෑනේ. එයාට ඉති නෑනේ. එයාගේ තව දෙමව්පියන් වරම එයාගේ කොච්චර සම්බන්ධ අනිත් එක එයා ස්වාධීන ජීවිතය. එයා මගේ කියන්න බෑ. මෙයා බඳින්නේ මමමයි. එහෙම වෙන්නත් බෑ. මෙයා 24 පැයෙම හිතන්නේ මං ගැන. ඒකත් වෙන්න බෑනේ. එයා වෙන කොයි දේවල් හිතනවද නේද? එතකොට මේ හිතන්නේ මේ ළමයා ගැන නෙමෙයිනේ. වෙනම ගෑනු ළමයෙක් හිතේ මවා ගන්නවා. අර ආශ්‍රේ. එතකොට ගෑනු ළමයාත් හිතනවා මේ පිරිමි ළමයා මගේ. මෙයා 24 පැයෙම හිතන්නේ මං ගැන.
එතකොට එහෙම කොළුත් නෑනේ සැබෑ ජීවිතේ. එතකොට එයා හිතන්නෙත් මේ ළමයා නෙමෙයි ඒ පිරිමි ළමයා ආශ්‍රයෙන් ඔළුවේ වෙනම පිරිමි ළමයෙක් මවාගෙන ඉන්න. එතකොට දෙන්න ආදරය කරන්නේ සංකල්ප දෙකකට මිසක් සැබෑ ජීවිතයට නෙමෙයි. ඒ නිසා ඔය මෙතන කියනවා දැන් වනය කියලා එකක් නෑනේ ගස් ගොඩක් නැති. එතකොට කැලෑව කියලා හිතුවෙත්නේ ඕකේ අලි ඉන්නවා කොටි ඉන්නවා හරි දැන් විශාල කැලෑවක් වුණත් මේකේ ගස් කියලා හිතුවොත් එහෙම බයක් එන්න විදියක් නෑනේ. ඒතර කැලෑව කියන්නේ සංකල්පයක් ඔළුවෙන් මවා ගන්න. ඒක විනාශ කරලා දාන්න. එතකොට ගස් විතරනේ පේන්නේ. එතකොට බය නෑ. ඒ වගේ මෙතන සංකල්ප දෙක සැබෑ ලෝකේ ජීවත් දෙන්න වෙනස් වෙනකොට සංකල්ප වෙනස් වෙන්නේ නෑ. මිනිස්සු සියදී විරසා ගන්නවා. එතනනේ ප්‍රශ්නේ. එතකොට මේ සංකල්පීය ලෝකයයි සැබෑ ලෝකයයි පිළිබඳව කරුණු දෙකක් මේ කියන්නේ. දැන් උදාහරණයක් හැටියට දැන් අපි වුණත් දැන් මුදල් කියන එක අපි ගත්තොත් එහෙම මේක තියෙන්නේ අපේ අවශ්‍ය දේවල් හුවමාරු කර ගැනීමේ මාධ්‍යයක් විතරයි කියන අදහසින් නම් සල්ලි හින්දා මිනිස්සු මැරෙන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, මොකක්වත් නැහැ නේ. නමුත් සල්ලි කියන්නේ බලය, ශක්තිය. මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ. ඔය විදිහේ සංකල්ප ගොඩක් මේ සල්ලි නිසා මවාගෙන ඕක ඔළුවේ තියන් හින්දා මේ සල්ලි හින්දා මිනි මරා ගන්නේ නේද? ආන් ඒ වගේ මම හිතනවා ඒක මේ වගේ හරි ගැඹුරු අදහස් තියෙනවා. මොකද මේක මුළු ලෝකෙම විවරණය කරන්න පුළුවන් මේක. මොකද හේතුව අපි සංකල්පීය ලෝකයයි සැබෑ ලෝකයයි. හැබැයි සංකල්ප ප්‍රයෝජනවත්. දැන් හොඳ සංකල්පක් තියෙනවා නරක සංකල්පක් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට නිර්වාණ සංකල්පය කියමුකෝ. ඒක බොහොම සැප තියෙන හොඳ තැනක් කමක් නැහැ. දිව්‍ය ලෝකයක් කියලා හිතුවත් කමක් නැහැ. ඒක සංකල්පයක් හැටියට ගත්තට වරදක් නැහැ. මොකද මෙතන විස්තර කරන්නේ කොහොමද? ඒ සංකල්පයට යන්න නම් සත්තු මරන්න හොඳ නැහැ, හොරකම් කරන්න හොඳ නැහැ, බොරු කියන්න හොඳ නැහැ. එහෙම කියන්නේ ඒ නිසා ඒක බොරු සංකල්පයක් වුණත් කමක් නැහැ. ඒකෙන් මිනිහා නොමගට යන්නේ නැහැනේ. නමුත් අර අපි වැරදි සංකල්ප ගොඩනගා ගත්තාම සදාකාලිකත්වයේ අරවම ඕව නොඑක් ඒවා ගත්තාම හරි ප්‍රශ්න වෙනවනේ. ඉතින් ඒ නිසා ඔය මේ ධම්මපදයේ තියෙනවා එහෙම මේ සංකල්පීය ලෝකයේ සම්බන්ධයෙන් තියෙන මෙහෙම ගැඹුරු අර්ථවත් දේවල් තියෙනවා. ඉතින් මම හිතනවා ඒකට එක නිදසුනක් තමයි මේ. ඒ කියන්නේ ලෝකේ හුඟා දුරට අපි දැන් ඔය අපි ළඟට එන මේ වෛද්‍යාචාර්යතුමා කිව්වා වගේ අයගේ ගැටලු තියෙන්නේ හුඟාකේ ගැටලු තියෙන්නේ මේ සංකල්ප පදනම් කරගෙන. දැන් උදාහරණයක් හැටියට අපි කිව්වොත් දැන් අපේ හාරු සඳහන් කළාර රූප ගැන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධයනේ මේ පුද්ගලයා කියන්නේ ලෝකය කියන්නේ තෝක. එතකොට රූපය කියලා කියන්නේ ඉන්ද්‍රිය ටිකයි ඒ අරමුණු ටිකයිනේ අරමුණු ටිකේ තියෙන්නේ බාහිර ලෝකේ ඉන්ද්‍රිය ටික තියෙන්නේ අපේ. එතකොට ඉන්ද්‍රියයි බාහිර ලෝකේ අරමුණුයි චක්කුසෝත ගාන જીවහා කාය රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ මෙව සම්බන්ධ වෙනවා. ඒ වයින් අපි සවිඥානික වෙනවා. ඒ කියන්නේ මනසේ තියෙනවා කාර්ය දෙකක්. එකක් තමයි මනස උදව් වෙනවා ඉන්ද්‍රිය පහට අරමුණු ගන්න. ඊළඟට මනස ස්වාධීනව චින්තන ක්‍රියාවලියකත් යෙදෙනවා. එතකොට අර ඉන්ද්‍රිය දත්ත පදනම් කරගෙන මනස ස්වාධීන කාර්යයක යෙදෙනවා චින්තන කාර්යක ඒකෙන් තමයි ෆීලිංස් ඇති වෙන්නේ. ඒ කියන්නේ වින්දන ඇති වෙන්නේ. ඊට පස්සේ වින්දන නැවත නැවත ඕන කරන නිසා මෙවුවා සංඥා කර ගන්නවා මතක තියා ගන්නවා. ඊට පස්සේ මතකයන් නැවත නැවත මෙනෙහි කරලා ඒවා සංකල්ප බවට පත් කර ගන්නවා. ඒ කියන්නේ ස්ථිර සංකල්ප බවට පත් කර ගන්නවා. සංකල්ප ටික මගේ කියලා අරගෙන පෞරුසත්වයේ ගොඩනගා ගන්නවා. ඔතන තමයි පංචස්කන්ධය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ක්‍රියාවලියේදී මේ අපි මේකෙදී ඔය රූප වේදනා සංඥා කියන තුන. ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය හරි තරුණ කාලේ ඉන්ද්‍රිය හොඳ මේ සියුම්නේ. ඒ නිසා ඉන්ද්‍රිය දත්ත ගන්නවා වැඩි. වින්දනත් වැඩි. ඒ කාලේ මතකයනුත් වැඩි. එතකොට තරුණ පිරිසගේ තියෙන සියලුම මානසික ගැටලු උදා වෙන්නේ හුඟා දුරට සංවේදී ප්‍රශ්න තියෙනවා. ඉමෝෂනල්. දැන් ඔය ඇත්ත වශයෙන් එක විදිහකින් බලනකොට ඔය නියුරෝසිස් කියන එකේ තේරුමත් සංවේදී කියන එක. නියුරෝසිස් සයිකෝසිස් කියලා දෙපැත්තට බෙදෙනවනේ නේද? සුළු මානසික ආබාධයි ගැටල. ඒතර සුළු මානසික ආබාධ හුඟා දුරට සංවේදී ඒවා. ඒවා තරුණ පිරිසට අදාළ. ඒවා රූප වේදනා සංඥා අපේ හැටියට. සංඛාර විඥාන කියන්නේ සංකල්පීය ප්‍රශ්න. එතකොට ඒව තමයි ඔය සයිකෝසිස් කියලා කියන්නේ. එතකොට
මේ සංකල්පීය ලෝකය කෙනෙක් වැඩිහිටි වෙනකොට එයා ජීවත් වෙන්නේ සංකල්පීය ලෝකයක. අලුත් සංකල්ප මවා ගන්නවා හැම තැනකම මවා ගන්න තියෙන්නේ. ඒ සංකල්පීය ලෝකයේ ඇතුලේ තමයි එයා ජීවත් වෙන්නේ. එතකොට එයාට ගැටලු ඇති වෙන්නේ මේ සංකල්පීය ලෝකයයි සැබෑ ලෝකයයි අතර ගැටුමක් ඇති වෙනකොට. ඒ නිසා මම හිතනවා ඒකේ ඊටාම බැරෑරුම් හොඳ ගැඹුරු අදහසක් තියෙනවා. ඉතින් ඒකෙන් හුඟක් දුරට අපිට හිතන්න පුළුවන් මේ ඔය මානසික ගැටලු निराකරණය කරගන්න. ඉතින් මම නම් ඔය මේ පොතේත් පැහැදිලි කරලා තියෙනවා කිසි කෙනෙක් කියන්නේ නැහැ මේ සංවේදී ප්‍රශ්නයි මේ සංකල්පීය ප්‍රශ්නයි निराකරණය කරන්න මොකද්ද තියෙන්නේ. මම නම් කියන්නේ සීල සමාධි ප්‍රඥා. එතකොට සීල කිව්වේ behavioral therapy. එතකොට සමාධි කියලා කියන්නේ psychological therapy. ප්‍රඥා කියන්නේ cognitive therapy. එතකොට සංවේදී ප්‍රශ්න විසඳන්න නම් මේකේ තියෙන්නේ සීලය චර්යාත්මක වෙනස්කම් කරන්න ඕනේ. ඒක නැත්ත. එතකොට සීලය කියන්නේ චර්යාත්මක behavioral therapy. මේ චර්යාව වෙනස් කරන්නම ඕන මේ සංවේදීත්වය වෙනස් වෙන්න. දැන් ඒ කියන්නේ මම ඉන්නේ නිතරම ඉන්ටර්නෙට් එකේ නරක මෙව්ව එකක නම් ඉතින් ඕක වහන්න නැතුව මට බෑනේ මගේ චර්යාව වෙනස් කරන්න. ඕක වහලා දාන්න ඕනේ. ඒ නිසා සීලය අවශ්‍යයි. ඊළඟට ඒකෙන් ඇතිවෙන මානසික මේවා වලට අපි මනස සකස් කරන්නත් ඕනේ. මනස සකස් කරන්න බෑ චර්යාව වෙනස් කරන්න නැතුව. ඔය දෙකම නැතුව බෑ අවබෝධය ඇති කරන්න. අවබෝධය වෙනස් කරන්නනේ. ඉතින් මම හිතනවා මේ සීල සමාධි ප්‍රඥා කියන මේ ප්‍රතිකාර ක්‍රම තුනයි මෙව්වාර ඉහළ මට ආගමික අර්ථයෙන් නෙමෙයි. ආගමික අර්ථයෙන් ඒවා පන්සිල් අටසිල් දසසිල් පළවෙනි දෙවෙනි ධ්‍යාන අරව චතුරාර්ය සත්‍ය එහෙම. නමුත් සරල මට්ටමින් ගත්තාම මම ඕකට සාමාන්‍යයෙන් කියන්නේ මොකද්ද මම ඔය පොතේ කියලා තියෙනවා. ඉස්කෝලේ ගිහිල්ලා මේ ගුරුවරයෙක් හරි ගුරුවරියක් උගන්වන්න ඔය තුනම ඕනේ. කණ්ඩ බොණ්ඩවත් මොන්නම දෙයක්වත් කරන්න බෑ මේ කොටස් තුන නැතුව. සීල සමාධි ප්‍රඥා. දැන් ගුරුවරයා පන්තියට ගිහිල්ලා උගන්වන්න රසායන විද්‍යාව උගන්වන්න යනවා. ළමයි කෑ ගහනවා දඟලනවා උගන්වන්න බෑනේ. මොකද කරන්නේ? ළමයි නිස්සබ්ද වෙන්න. ඔන්න කය වචනේ නිස්සබ්ද කෙරුවා. කාය වාචානම් සමෝදානම් සීලං. කයයි වචනයයි සංවර කිරීමනේ සීලය කියන්නේ. නිස්සබ්ද වෙන්න කියලා වචනේ සංවර කෙරුවා. ඒ දඟලනවා. ළමයි දඟලන්නේ නැතුව ඉන්න. කය සංවර කෙරුවා. ඔන්න සීලය. ඊට පස්සේ ඒත් උගන්වන්න බෑ. attention please. ළමයි අවධානය යොමු කරන්න. චිත්තේ ගත සමාධිය ඇති කෙරුවා. ඊට පස්සේ රසායන විද්‍යාව ඉගෙනුවා. හොඳට තේරුම් ගන්නවා. ඉතින් මේ සීල සමාධි ප්‍රඥා මේ තුන තමයි මේ බුදුදහමේ තියෙන ප්‍රතිකාර ක්‍රම තුන. ඒ ප්‍රශ්න ටික තමයි පංචස්කන්ධය. ඒකේ තියෙන්නේ ශාරීරික ප්‍රශ්න, සංවේදී ප්‍රශ්න සහ මේ බුද්ධිමය ප්‍රශ්න. ඉතින් ওই ටිකට අර තුන. මොකද ඔය උඟක් දුර්වලතාව තියෙන්නේ අපි කවදාක්වත් අර තුන මේ කොහොමද ප්‍රශ්න තියෙන්නේ පංචස්කන්ධය කියලා කියනවා. ප්‍රතිකාරය අරක කියනවා මේකට සම්බන්ධ කරලා නැහැ. ඉතින් මම කරලා තියෙන ඔය පොතේ ඔය දෙක සම්බන්ධ කෙරුවා. ඉතින් දැන් බුද්ධඝෝසහාරුව පැහැදිලිවම පෙන්නනවා. මම මෙතනින් නවත්තන්න. රූපය කියන්නේ රෝහලක්. අන්න බුද්ධඝෝසහාරුව උපමා කරා. රූපය කියන්නේ මේ ශරීරය කියන්නේ රෝහලක්. රෝගය තමයි වින්දනය. වින්දනය මේ රෝගේ ප්‍රශ්නේ තියෙන්නේ. ඊට පස්සේ හැබැයි රෝගය කිව්වට රෝගේ මතුවෙන්නේ මේ සංඥා හින්දා. ඒ කියන්නේ මතක තියාගන්න ඕනේ. වින්දනයක් ලැබුවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඕක මතක තියන් හිටපුවම ආයෝක වෙන ලෙඩේ මතුවීමට සමානයි. අරක. ඒ කියන්නේ රූපය රෝහලක්, වින්දනය රෝගයේ මතුවීම තමයි මතක තබා ගැනීම. ඊට පස්සේ අපත්‍ය ආහාර නොගැලපෙන ආහාර අරගෙන රෝගේ වැඩි කිරීම තමයි සංකාර. එක සංකල්ප දාගෙන මේක වැඩි කරනවා. ඒතර විඥානය තමයි රෝගියා. ඉතින් සම්පූර්ණ බුද්ධ ආගම මේ වෙදකමක්. ඒ කියන්නේ මේ මානසික රෝග විවේකක් නේ. මම හිතනවා ඒ වගේ හිතාම ගැඹුරු තත්ත්වයේ ධර්ම කරුණු ධම්මපදයේ තුල තියෙනවා. ඒවයි තවදුරටත් මම හිතනවා අර ඔබතුමා කිව්වා වගේ එක දොර මඩලාවකට එක ගාතාව ගානේ කරන්න තරම් අර්ථ තියෙනවා. ඒ නිසා මම හිතනවා මේකෙන් අපිට පැහැදිලි වෙන්නේ අර ධම්මපදයේ වටිනාකම් ඉතා පුළුල් ශේත්‍රයක විහිදිලා තියෙනවායි කියන එක. සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි
ධම්මපදය යලි කියවීමෙන් මානසික ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන හැටි, කායික ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන හැටි වගේම සමාජීය ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන හැටිත් පැහැදිලි වුණා. කියවලා විතරක් මදි ජීවිතේට බද්ධ කරගන්න ඕනේ වෛද්‍යතුමා. ඔව්. මම හිතනවා මේ මහාචාර්යතුමා ඊටාම අසිරිමත් විග්‍රහයක් කරා හසන්ත මහත්තයා මේ සංකල්පමීය කාරණාව සහ මේ මානසික ප්‍රශ්න පිළිබඳ. එතකොට දැන් අපි මනෝචිකිත්සකවරයෙක් හැටියට මට එන්නේත් ඔන්න ඔය ප්‍රශ්නෙම තමයි. ඒ කියන්නේ මේ සංකල්පමීය ලෝකයේ ඇතුලේ මිනිස්සු හිරවීම නිසා තමයි සියලු මානසික ගැටලු ඇති වෙන්නේ. එතකොට දැන් මෙතන තියෙන ගැටලුව දැන් ධම්මපදයේ කොහොමද දැන් මේකට උදව් කරන්නේ? දැන් මොකද්ද මේ ධම්මපදයෙන් අපිට දෙන ගයිඩ්ලයින් එක? දැන් හසන්ත මහත්තයා මෙහෙමයි. දැන් අපේ හාමුදුරුවෝ ඊටාම ලස්සන විග්‍රහයක් කරා මේ වර්තමාන මේ නූතන සමාජයේ දැන් විශේෂයෙන්ම මේ මාකටිං ලෝකයේ හැසිරෙන විදිහ ගැන. උන්වහන්සේ තා පැහැදිලි විග්‍රහයක් කරා. දැන් අපි ගාව තියෙන මේ දුර්වලම තත්වේනේ හසන්ත මහත්තයා මේ තණ්හාව. අපි ගාව තියෙන මේ දුර්වලම ගති ලක්ෂණය මේ තණ්හාව. එතකොට මාකටිං ලෝකයෙන් කරන්නේ එක එක දේවල් හද මේ තණ්හාව අවුස්ස අපිව පොළඹවනවා. එතකොට දැන් හසන්ත මහත්තයා සමාජයක් සංකීර්ණ වෙලා අපි කියනවා ආර්ථික ප්‍රශ්නවලු කඩා වැටෙනවලු අපිට කණ්ඩ සල්ලි නැහැ. දැන් මේ සංකීර්ණ ප්‍රශ්නයකට අපි ඇවිල්ලා ඉන්නේ. හැබැයි මේ සමාජයේම ගල් යුගයේත් හිටියා. මීට අවුරුදු 40කට කලිනුත් අපි ගෑස් නැතුව, බයිසිකල් නැතුව, තෙල් නැතුව අපි ඉඳලා තියෙනවා. මානව ශිෂ්ටාචාරය මොකක්වත් නැතුවත් ඉඳලා තියෙනවා. එතකොට දැන් මේ ආර්ථික ප්‍රශ්න කියන ඒවා විග්‍රහ කරොත් දාර්ශනිකව මේවා අපි හදාගත්ත දේවල්. දැන් උදාහරණයක් දැන් අපි කන කෑම ගන්නකො. දැන් ගොඩක් ඒවා අපිට බලෙන් පටවපුවානේ. දැන් ඇපල්, මිඩි අනම් මනම් බලෙන් පටවපුවා. මේ බටර්, චීස් අනම් මනම් ඔක්කොම බලෙන් පටවලා තියෙනවා. දැන් කිරිපිටි ගන්නකො දැන් බාන මාකට් එකට වැඩි නම් 1+ලු, දෙකට වැඩි නම් 2+, තුනට වැඩි නම් 3+, තාත්තට යොදේ සහිත. ඊළඟට යොදේ මේ වැඩි වෙනකොට නන් ෆැට් කියලා එනවා. ඊට පස්සේ ගර්භණියන් මට වෙනම කිරි. දැන් ගමේ හරක් ඉන්නවද එක එක જાති කිරි එන්නේ නෑනේ. ඉතින් හසන්ත මහත්තයා මෙන්න මෙහෙම මේ වෙළඳ ලෝකයේ විසින් ඇති කරපු මේ සංකීර්ණතාවය තමයි අවසානයේ ආර්ථික ප්‍රශ්නයක් හැටියට පුපුරලා ගිහිල්ලා තියෙන්නේ. ඒතර අපේ ඔළුව ඇතුළට එක එකව පටෝල විලාසිතා අරවා මේ ඔක්කොම පටෝල දැන් පුපුරලා තියෙන්නේ. දැන් මිනිසුන්ගේ සාමාන්‍ය කෑම වේලත් හොයාගන්න විදිහක් නෑ. දැන් අපිට ලොකු ප්‍රශ්නයක් නෑ නේ හසන්ත මහත්තයා. මං ඉන්න වලේ කොස් තියෙනවා, අරවා තියෙනවා, ඔය ඔක්කොම තියෙනවා. අපිට ඔය කැලේ හරි කාලා ඉන්න පුළුවන්. දැන් බලන්න මේ ටවුමේ ඉන්න මිනිස්සුයෙකුට තියෙන ගැටලු ප්‍රශ්න. නමුත් මේ සමාජයේම දැන් මට මතකයි මම පොඩි කාලේ ගෑස් කියන එකක් අපි දැකලා නැහැ. අපිට වෙන ක්‍රම තිබුණා ඒවට. මෙහෙම බස් තිබුණේ නැහැ, මේ වාහන තිබුණේ නැහැ. හැබැයි ඒ කාලේ වෙන ක්‍රම ටිකක් තිබුණා. එහෙම. හැබැයි ඉතින් තට්ටු නිවාසවල ජීවත් වෙන අයට නම් ඕවා නැතුව බෑ. නැතුව බෑ. නමුත් දැන් සමහර වෙලාවට ඒවට ක්‍රම හැදෙයි. දැන් ඒකයි අපි කියන්නේ දැන් අර කියමනක් තියෙනවා හසන්ත මහත්තයා අර මොකද්ද සීර සාගරේ කැළඹිලා හොද්දට කැළඹුණාම කියලා අමෘතේ එන්නේ. ඒ හින්දා දැන් මේක කැළඹෙන එක එක පැත්තකින් හොඳ වෙන්න ඉඩ තියෙනවා. මොකද අපි දන්නේම නැති වෙලාවක අමෘතේ පහළ වෙයි. දැන් ඒක ඇරෙන්න සමහරට අපිට විසඳුමක් නැති වෙයි මේකේ. කැළඹීලා යයි. හැබැයි ඒකේ අවසානයේ මේක ධනාත්මක විදිහකට කැරකේ. ඒ නිසා අමෘතේ එන්න ඉඩ තියෙනවා. එහෙනම් දැන් මට කියන්න ඕන කර පණිවිඩය මේකයි. දැන් මේ තණ්හාව කියන මනුෂ්‍යාගාව තියෙන මේ දුර්වල ලක්ෂණය අරගෙන මුළු ලෝකයක් වෙනස් කළා. එතකොට බුදු සමයේ ත්‍රිපිටකය තමයි මේ ලෝකයට පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම විග්‍රහය. දැන් ඕක හසන්ත මහත්තයා ඕක තවදුරටත් අපි මෙහෙම බෙදාවෙන් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් දැන් අපි ගත්තොත් වෙස්ටර්න් වර්ල්ඩ් එක, වෙස්ටර්න් ෆිලොසොෆි එක නැත්නම් අපි ඔකට යුදෙව් චින්තනය කියන්න පුළුවන්. එක එක වචන එක එකනා පාවිච්චි කරනවා. ඒගොල්ලෝ කියන්නේ දැන් අපේ තණ්හාව කළමනාකරණය කරන්නේ නැතුව මේ සම්පත් කළමනාකරණය කර ඒවා මිනිසුන්ට පටෝප එක තමයි කළේ. එතකොට ඒගොල්ලෝ සැප කියලා හිතුවේ ඉන්ද්‍රියන් වලින් යන ඕනෑම උත්තේජ පුළුවන් තරම් පිනවන. දැන් උදාහරණයක් කියලා දැන් ගැලිගියුලා කියලා හිටියා ග්‍රීක රජෙක්. මෙයා එක වෙලාවක පෙන්නනවා මේ සැප කියන්නේ මොකද්ද? ඉන්ද්‍රියන් පුළුවන් තරම් පිනවන්න. දැන් එතුමාගේ එක කතාවක තියෙනවා මේ යුද්ධයට ගිහිල්ලා එන සොල්දාදුවෝ විශාල සේවයක් කරනවානේ. ඒතර මේ සොල්දාදුවන්ව පිනවන්න එයා විශාල භෝජනාගාර හදනවා එක පැත්තක. තව පැත්තක වමනේ දාන්න ශාලා හදනවා. මොකද මේ පැත්තේ කාලා ඇඟිල්ල දාලා වමනේ දාලා ආයි කන්න. මොකද පිනවීම තමයි මේ ගැලිගියුලාගේ දර්ශනය.
එයාගේ නෝනට කියනවා එයාත් සමග සංවාසයේ යෙදෙන අතරේ ඕන මිනිස්සෙක් එක්ක යන්න කියලා. ඒක තමයි ගැලියුලුගාගේ දර්ශනය වුණේ. ඒසක් පිනවන්න පුළුවන් තරම් ජීවිතයේ තියෙන කෙටි කාලය පුළුවන් තරම් පිනවලා ඉන්න. දැන් මේකෙන් කලේ මොකද්ද? මහ විශාල පරිසර විනාශයක්, සම්පත් විනාශයක්. අර ඔබතුමා කිව්වා වගේ තව අවුරුදු 20කින් කණ්ඩ තියෙන සම්පත් ටික දවස් දෙකෙන් කාලේ ඉවරයි දැන් අපි. දැන් ඒ විනාශය සිද්ධ වෙලා තියෙනවා අද මේ සමාජයේ. ඒක කතාවක් තමයි අපිට මේ සිද්ධ වෙලා තියෙන ආර්ථික අවපාතය. දැන් මේක ආර්ථික අවපාතයේ දාර්ශනික විග්‍රහ කරනවා වෙනම කතාවක් තියෙන්නේ. මේ අපි අපේ ත්‍රිපිටකයෙන් අපගමනය වෙලා අපේ දර්ශනයෙන් අපගමනය වෙලා වෙන ගොම්පාරක ගිහිල්ලා ඇති කරගත්ත අර්බුදයක් මේ. ඒ නිසා දැන් අපි තේරුම් ගත යුතු ආයි කතාව තමයි මොකද්ද? නැවත ධම්මපදයේ හැමෝම කියවන්න පටන් ගන්න එක කියලා. මොකද ධම්මපදයේ විසින් අපේ ක්‍රමය මොකද්ද අපේ ක්‍රමය මේ තණ්හාව කළමනාකරණය කරමින් ලබාගත හැකි සංවර්ධනය තමයි මේ ආසියාතිකයාගේ දර්ශනය. දැන් අපේ දර්ශනය තමයි දැන් අපේ රජවරු වැව හැදුවා. හැබැයි කැලේ ආරක්ෂා කළා. කැලේ කපලා වැව් ගැහුවේ නෑනේ. එතකොට අපේ සමාජයේ පරිසරයත් රැකගෙන තණ්හාවත් කළමනාකරණය කරගෙන මීට වඩා සැපසේ අපි ඉඳලා තියෙන බවට සාක්ෂි වුන් තරම් අනුරාධපුර පොළොන්නරු පැත්තේ ගියම තියෙනවනේ. නැත්තම් ওই සීගිරිය හැදුවේ මොකද බැකෝ තියාගෙනද? මේ කාලේ තාක්ෂණය දැන් බලන්නකො අපි කරන් බැලුවා අපේ වාරි කර්මාන්ත අරන් බැලුවා මීට වඩා ලොකු තාක්ෂණයක් අපිට තිබිලා තියෙනවා. නමුත් දැන් අපිට අදහසන්ද මහත්තයා සීගිරියේ තියා මේ ඇල්පිනෙත්තක් හදාගන්න බැරි දන වාත જાතියක් වුණානේ අපි අවසානයේ. නේ. ඒතර මොකද්ද උනේ අපිට? අපිට තිබිච්ච අර මූලික ගයිඩ්ලයින්ස් අපි අතහැරියා. දැන් අද ජපානයේ ඇමරිකාව ආයේ ගයිඩ්ලයින් අරගෙන. දැන් මයින්ඩ්ෆුල්නස් බේස් කොග්නිටිව් බිහේවියර් තෙරපි කවුද ප්‍රැක්ටිස් කරන්නේ? ඇමරිකාවේ ටෙක්ස්ට් බුක්ස් ලියන්නේ ඇමරිකාවේ. දැන් අපේ මේ සර් වගේ කට්ටිය 2-3 ලිව්වට මීට වඩා ඇඩ්වාන්ස් ඒවා ලියනවා එහෙ දැන්. ඒ නිසා දැන් අවසානයේ අපිට සිද්ධ වුණේ අපි ගිහිල්ලා මොකද්දෝ වෙන න්‍යායක් බදාගෙන අපි විනාශ වුණා. යුරෝපිකයෝ තේරුණා විනාශ වෙන්න යන්නේ කියලා. ඒගොල්ලෝ මොකද කරේ? අපි ඒක දැන් හිමින් පටෝලා වෙන නම් ගහලා වෙන පැකේජ් ගහලා පේටන්ට් ඔක්කොම තියන් දැන් ගිහින් බලන්නකො පේටන්ට් දැන් ඔබතුමා කල්පනා කරලා බලන්න කොහොඹ ගහේ පේටන්ට් කොහෙද තියෙන්නේ? කැනඩාවේ. කැනඩාවේ කොහොඹ ගස් වවලා තියෙනවා හොගාලා. මොකටද මේ? අර වේයෝ මේ ගෝවා කොලේට පණුව ගහන එක නවත්තන්නේ මේ කොහොඹ ගහෙන් අදපු මේකක. ඒතර මේ සියල්ල විනාශ කරගෙන ජාතියක් ඇටියට දැන් අපි අඬනවා ආර්ථික විනාශයක් කියලා. ඒ නිසා මට හිතෙන්නේ මේකට උත්තරේ තියෙන්නේ ධම්මපදයේ ඇතුලේ. ඒ නිසා තණ්හාව කළමනාකරණය කරමින් සිදු කරන ආර්ථික සහ සමාජීය පරිවර්තනයක් තමයි මේ සමාජයට අවශ්‍ය. ඒ නිසා අපි මේ තණ්හාවයි මේ සියල්ලකම මුල මේ හැමතැනම තියෙන තණ්හාව කියන කාරණාව දැන් අපි හිතමු සොරකම් කිරීම. දේශපාලනඥයෝ සොරකම් කරනවලු. දැන් මේ කතාව යනවනේ මේ දවස්. ඒතර ඒකේ යට තියෙන්නේ මොකක්ද? තණ්හාව. තණ්හාව සර් කිව්වේ. දැන් ඔබතුමාත් කිව්වේ. එසා ලද දෙයින් සතුටු වෙන එක, තියෙන දෙයින් සන්තෝෂ වෙලා ඉන්න එක, අසීමිත ආශාවන්ගෙන් ඉවත් වෙන එක, තියෙන දේ කාලා බීලා ඉන්න එක, සරලව ඉන්න එක මේ බෞද්ධ දර්ශනයේ තියෙන කරුණු ටිකේ දැවැන්ත විග්‍රහයනේ ධම්මපදේ. ඉතින් මං හිතන්නේ අපි එක පොත් කියවන්න ඕනේ මේ සැරේ හොඳම කියවන්න ඕනේ ධම්මපදයේ තමයි මේ සමාජ අර්බුදයට තියෙන හොඳම විසඳුම කියලා මං හිතන්නේ. වෛද්‍යතුමා අපි මේ කතා කරන්නේ දොරමඩලාවේ ස්වාමින් වහන්සේ ඇතුළු විද්වතුන් කතා කරන්න බොහොම පුළුල්ව බල්ලානේ. හැබැයි මේක එක කොනකින් අල්ලගත්ත කෙනෙක් කියන්නේ ඔය අතීතකාමයේ දොරමඩලාවේ කට්ටිය අතීතකාමයේ මේ ඉස්සරට අරයි යන්න කියන එක තැනකින් විතර අර පුළුල් දෘෂ්ටි කෝණයෙන් බලන්නේ. එහෙම බැලුවොත් එහෙම නවීන ලෝකයේ අලුත්ම දැනුම් පද්ධති. අපි දොරමඩලාවේ කතා කරනකොට සමහර ඒවා ලංකාවට ඇවිල්ලත් නැහැ. ඔය big data සංකල්ප ඊළඟට අභ්‍යවකාශ පර්යේෂණ ගැන NASA ආයතනයේ ආචාර්ය සරත් ගුණපාල මහත්තයා වගේ ඇවිල්ලා කතා කරපුවා මහාචාර්ය ගෝමික උඩගුම සෞරිය වගේ විද්වතුන් ඇවිල්ලා මෙතන කතා කළේ අපේ හැමදෙරේ ලෝකයේ සිද්ධ වෙන අලුත්ම පිළිකා පර්යේෂණ. සමහර ඒවා ලංකාවට ඇවිල්ලත් නැහැ මේ දොරමඩලාවේ කතා කරනවා. මහාචාර්ය බන්දුල විජේ වගේ හෘද සත්කම් සඳහා නව නිපැයුම් කරව පේටන්ට් බලපත්‍ර තියෙන අය ඊළඟට ඥාන විද්‍යාවේ රහස් ඒ දැනුම අපේ පර්යේෂකයන්ටවත් අපේ විද්‍යාගාරවලටවත් ආපු නැති දැනුම් පද්ධතිය අපි දොරමඩලාවේ කතා කරලා තියෙනවා අවුරුද්දේ. මේ සමහරු නිකන් අර කොනකින් අල්ලගෙන ඔය අතීතකාමී මේක පදනමක් ඇතුව කියන්නේ මේ
පුළුල් දැක්මකි. මම මේක අවධාරණය කරලා කියන්නේ ඔය වගේ එකක් කියපු ගමන් ඉන්නවා දෙතුන් දෙනෙක් මේ අතීතගාමී මේ ඉස්සර ධම්මපදයට යන්න කියනවා. දැන් මේ ඒක කරන්න කියනවා. දැන් අර පිරිමැස්මරගෙන කොස්සට කන්න කියනවා. ඔයගේ කතා කියන මේ වචන දෙක තුනක් අහලා. හැබැයි නවීන දැනුම අලුත්ම දැනුම් පද්ධති සමාජගත කරන්නත් අපි දොරමඩලාව මූලික වෙලා තියෙනවා. හැබැයි අවශ්‍ය තැන අවශ්‍ය දේ තමයි කතා කරන්නේ. ඒක බොහොම තාර්කික පදනමක. ඉතින් මුල ඉඳලා වැඩසටහන අහන්න ඕන. ඉඳලා හරි නිින්දෙන් හැරිලා ඇහුවොත් එහෙම අර වගේ ඒවා හිතෙනවා. දීපල් සූර්යරච්චි මහත්තයා. මම හිතුවා මේ සමාජය ගැන කතා කරනකොට ධම්මපදේ මේ අර නපරේසං විලෝමානී නපරේසං කතාගතං කියන ගාථාව අපි කොච්චර අපේ වෙලාව නාස්ති කරගන්නවද මේ අනිත් අය කරපු නොකරපු දේවල් ගැන සාකච්ඡා කරන්න. එතකොට මේ අනිත් අය කරන දේවල් අනිත් අය කරන නරක දේවල් අඩුපාඩු ගැන කතා කරනකොට උදාහරණයක් ඉන්ටර්නෙට් එක. මේ ඉස්සර කමෙන්ට්ස්නේ ලිඳ ළඟ කරපු වැඩේ තමයි දැන් අපි මේ ෆේස්බුක් එකේ කරන්නේ. දැන් ඔතෙන්දි තව හරි ලස්සන දෙයක් තියෙනවා. අපි ඇහුවොත් මේ වෙලාවේ මට හිතෙන්නේ කොහොමද? දැන් මම අනිත් එක්කෙනාගේ අඩුපාඩුව ගැන කියනකොට මම හිතා ගන්නවා අනේ ඉතින් අපි නම් එහෙම නෑනේ කියලා. කියන්නේ මම අනිත් එක්කෙනාට වැඩිය උසස් කෙනෙක් කියලා හිතා ගන්නවා. එතනින්ම තමන් පල්ලෙහාට යනවා. මේකම කල්පනා කරොත් දැන් මේ අපි ඇති කරගන්න ප්‍රශ්න ඊට පස්සේ දැන් මේක තව කොච්චර වුණාමද කොහෙද දැන් ඔය සමහරු අහනවනේ මං කවුරුයි කියලා හිතාගෙනද කතා කරන්න කියලා. ඒ කියන්නේ එහෙම ඇහැ කියනවනේ මේ සමහර අයට නොයෙක් තැන් වලට ගියයින් පස්සේ ඒගොල්ලන්ට ලොකු ගරුතර සම්මානයක් පිළිගැනීමක් හම්බුනේ නැති වුණාම මේ මං කවුද කියලා දන්නවද? සමහර ටෙලිෆෝන් කරලා අහනවනේ මේ ඉතින් මේ ඇයි මේ තමන් ලොක්කෙක් කියලා තමන් හිතාගන්න එක. ඒතර මේ අනුන්ගේ වැරදි අපි කතා කරන්න අපි මේ මවා ගන්නවා නැති මම කෙනෙක්. එයා තමන්ට වැඩිය මහා විශාලයි. එතකොට ඔය දොරකින්වත් යාගන්න බෑ. මොකද මේ ඒ තරම්ම තමන් හදාගන්නවා තමන්ට දරා ගන්න බැරි දෙයක්. තව මේ ධම්මපදයේ තියෙන හරි ලස්සන කතාවක් තමයි jigaccha parama roga. මේ ලොකුම ලෙඩේ තමයි මේ බඩගින්න කියන එක. එතකොට මේ බඩගින්න ගැන මම හිතන්නේ අපි ගොඩාක් කතා කරාට අපි බඩගින්නට සංවේදීද නේ? ඊළඟට මේ ලෙඩ දුක් ගැන අර එක තැනක තියෙනවා මේ රෝග නිදන් ගුණ මේ ලෙඩවලට මේක නිධානයක් කියලා. දැන් සමහරලාට මම හිතනවා අපි ගොඩක් වෙලාවට අහන්න හම්බ වෙනවා මේ විවිධ ආබාධ ඇතිව උපදිනවා ඒගොල්ලෝ පව් කරපු නිසා අරේ මේ කියලා. එතකොට අපි ඒක දිහා බලන ආකල්පය වෙනස්. ඇත්තටම අපි බලන්න ඕනේ එයා සමහර විට පරණ කර්මයක් නිසා වෙන්නේ නැති මේ වගේ අඩුපාඩුවක් ඇති උපදින්නේ. හැබැයි මම ඒ තත්ත්වයේ ඉක්මවා ගිය කෙනෙක් නෙමෙයි කියන එක. එහෙම හිතුවාම ඊට වැඩි අපි අනතිමානී වෙනවා. දැන් අරහෙම හිතුවයින් පස්සේ අපිට නම් ඔහොම නෑ වගේනේ හිතන්නේ. ඒතර මෙන්න මේ වගේ ගැඹුරකට තමයි යන්න ඕනේ. අර ඉස්සර හිටියා මේ ඩොක්ටර් අජිත් සී පෙරේරා කියලා කෙනෙක්. එයා ගොඩාක් මේ ඇක්සිඩන්ට් එකක් වෙලා ඇවිදින්න බැරි වෙච්ච කෙනෙක්. එයා මේ ගොඩක් ඔය මීටින්ග්ස් වලට එහෙම ආවහම අනිත් අයට ආමන්ත්‍රණය කරන්නේ මේ ladies and gentlemen who are not yet disabled. මේ වෙනතුරු ආබාධිත නොවච්ච නෝනවරුන්ගෙන් මහත්වරුන්ගෙන් අවසරයි කියලා. ඒ මොකද මේ අපි හැමෝම ආබාධිත වෙන්න ප්‍රවණතාවයක් තියෙන කෙනෙක්. ලෙඩ වෙන්න ප්‍රවණතාවයක් තියෙන කෙනෙක්. මේ වගේ අඩුපාඩුකම් ඇතුව උපදින්න පුළුවන්කම තියෙන කෙනෙක්. එහෙම නම් අපි කොහොමද ලෝකෙ දිහා බලන්න ඕනේ නේ? ඉතින් මෙන්න මේ වගේ ගැඹුරු තැනකට ගෙනියන්න පුළුවන් දොරවල් තමයි මේ ධම්මපදයේ තියෙන ගාථාවල්. ඒ වගේ දොරවල් 423ක් තියෙනවා. නමුත් අපිට එකක් දෙකක් ජීවිතේට Tamanට වැදගත් කියලා සම්බන්ධ කර ගැනීම එක ක්‍රමයක්. දෙවෙනි එක තමයි
මේ නිතර මේ දේවල් බලලා මේ එකම ගාථාව සමහර විට විවිධ අවස්ථාවල් වලට පාවිච්චි කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා අපි යෝජනා කරන්නේ මේ ධම්මපදයේ ඉගෙන ගැනීම ක්‍රියාකාරකම් ආශ්‍රයෙන් ළමයින්ට කියලා දෙන්න. දැන් උදාහරණයක් හැටියට ආහාර ගැන කතා කරනකොට ආහාර වර්ග ගැන ලෝකයේ බඩගින්න ඉන්න මිනිස්සු සංඛ්‍යාව ගැන ඒ වගේ දේවල් ගැන හොයන්න කරුණු. ඒතර මේක මීට වැඩිය ලස්සන දෙයක් වෙනවා. ඊළඟට දැන් මේ නාට්‍යයක් හදන්න, චිත්‍ර අඳින්න. ඒවත් අපිට පැවරුම් හැටියට දෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ මේ දරුවන්ට මේක සජීවී අත්දැකීමක් බවට පත් වෙනවා. මොකද දැන් මේ අපි යන්නේ දැන් අතීතයේ අපිට ගොඩක් දේවල් අපි ඉගෙන ගත්තේ මේ මතක තියාගන්න ඕනේ මේ just in case කොයි වෙලාවක හරි ඕනේ වෙයිද කියලා. දැන් අපි දැනුම හොයාගන්නේ just in time. ඒ කියන්නේ මට දැන් මොකක් හරි දැනගන්න ඕන වුණාම මම ඒ වෙලාවට ගිහින් Google එකේ ගිහින් හොයාගෙන පාවිච්චි කරනවා. අර ඉස්සර වගේ මේක හැදෑරීමක් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි එන්නේ ඒ කඩයිම පහු කරගන්න උපක්‍රම හැටියට මේ වගේ ක්‍රම ධම්මපදයේ සාකච්ඡාවට පාවිච්චි කරොත් එහෙම මම හිතනවා අපිට නැවත වතාවක් මේ යලිත් මේ ධම්මපදයේ ආස්වාදය ලබා ගන්න පුළුවන් ජීවිතවලට අවශ්‍ය මානසික ශක්තිය විශේෂයෙන්ම මේ වගේ අවිනිශ්චිතතාවයක් තියෙන කාලවලට ශක්තිමත් කරගත යුත්තේම සිතයි. ඒ ශක්තිමත් බව ලබා ගැනීමට ධම්මපදය ලබා දෙන්නේ කිව නොහැකි තරම් වටිනා ප්‍රායෝගික සරල උපදෙස්. ධම්මපදයේ ධම්මපද අඳුරෙන් ආලෝකයට යන දොරටු පෙළක් වගේ. ద్వාර මණ්ඩලයක් වගේ. දොර මඩලාවට ඒ නම දාලා තියෙන්නේ ద్వාර මණ්ඩලය කියන අර්ථයෙන් දොරටු පෙළ. අලුත් ලෝකයකට විවර වෙච්ච අඳුරෙන් ආලෝකයට යන දොරටු පෙළ තමයි දොර මඩලාව කියලා කියන්නේ. ධම්මපදයේ ධම්මපදත් අර කිව්වාසේම අඳුරෙන් ආලෝකයට යන ආලෝකයේ පෙන්වන දොරටු පෙළක් ආලෝකයේ දකින්ටයි කියලා මේ වෙසක් සතිය අපි සමස්ත සමාජයටම ආරාධනා කරනවා. කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍යපාද දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්කිත ස්වාමීන් වහන්සේට අපේ নমස්කාර පූර්වක ගෞරවය පුද කරන්නට කැමැති. සමානිත මහාචාර්ය වෛද්‍ය සුමනපාල ගල්මංගොඩ සූරීන්ට අපේ ගෞරව ස්තුතිය පුද කරන්නට කැමැති. වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහත්මයාට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. මනෝ උපදේශක මනෝ චිකිත්සකවරයෙක් හැටියට ප්‍රකටයි එතුමා. ඒ වගේම කළමනාකරන විශේෂඥ දීපාල් සූර්යරච්චි මහත්මයාටත් අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. නැවතත් දොරමඩලාවෙන් මුණ ගැහෙමු. ආයිබෝන්. සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි